ජේසුස් ක්‍රිස්තුස් සියලු දෙනාටම නාසරෙත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මාරනාතා ජාති අන්තර සුභාරංචි මධ්‍යස්ථානය මිලානෝ ඉටලි සභාවතුනි ඔබ සෑම කෙනාම දෙවියන් වහන්සේ තුළ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේ මොහොතේ දෙවියන් වහන්සේ අපේ කෙනෙකුට සුව මෙහෙයට උන්වහන්සේ එන්න දී තිබෙන කරුණාව නිසා උන්වහන්සේට ස්තුති කරනවා. ආමෙන්. අපි පළමු කොට දෙවියන් වහන්සේට අපි සුව මෙහෙය බාර දෙන දෙවියන් වහන්සේ යාඥා කර අපි ඊට පස්සේ අපේ පව්කමාව සඳහා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යොමු වෙමු. ආමෙන්. ආදරමගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අතර ස්වාමිනී අද දවසේ අපේ කෙනෙකුට ඔබ වහන්සේ දුන්නා කරුණාව නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේට මේ සුව මෙහෙය බාර කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී. කිසිම බාධාකින් තොරව මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ යාඥා කරන්න ඔබ වහන්සේ ප්‍රශංසා කරන ගායනා කරන වහන්සේගේ වචනය අසන්න ස්වාමීනි අපේ කෙනෙකුට වහන්සේ ස්වාමීන් දවසේ කරුණාව ඔබ වහන්සේ ලබා දෙන්න මගේ පියාණන් වහන්සේ ස්වාමීනි අප මෙතෙන් පටන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් මේ යාඥාව ස්වාමීන් අන්තිම දක්වා මගේ දෙවියන් වහන්සේ කරන සියලු දේ වහන්සේට බාර කරන මගේ පියාණනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබගේ ලේවනින් වසා ගන්න මගේ පියාණන් වහන්සේ අපේ කෙනෙකුට වහන්සේගේ ලේවනින් වසා ගන්න ස්වාමීනි ස්වාමීන් සභාව වහන්සේගේ ලේවනින් වසා ගන්න මගේ පියාණන් වහන්සේ ස්වාමීනි ඔබගේ ලේවනින් මාවද වසා ගන්න මගේ පියාණන් වහන්සේ ස්වාමීනි මෙතනට පැමිණෙනා සියලු කෙනාට ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ මොහොතේ සහභාගී වෙලා සිටින සියලු කෙනාම වහන්සේගේ ලේවනින් වසා ගන්න නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි මේ මොහොතේ හැම කෙනාම දෙවියන් වහන්සේ ඉදිරියේ අපි පසුතැවෙමු. අපි සත්‍යයක් මුළුල්ලේම අපට තිබෙන සෑම පාපයක් අපි දෙවියන් වහන්සේට මේ මොහොතේ අපි අවංක සිතින් උන්වහන්සේට කියා දෙමින් අපි උන්වහන්සේ ඉදිරියේ අවංකව පසුතැවෙමු. අපිට උන්වහන්සේ නමස්කාර කරන්න පිණිස අපිට උන්වහන්සේ ප්‍රශංසා කරන්න පිණිස අපි සිත සාදාගන්නමු. අපි මේ මොහොතේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට දන ගහන්න පුළුවන් නම් දෙවියන් වහන්සේ ඉදිරියේ දන ගසමින් ඔබගේ දේ දෙවියන් වහන්සේ ඔස්සවමින් අපේ සෑම පාපයක්ම අපි දෙවියන් වහන්සේට කියා දෙමින් ඒ සුද්ධ වූ දෙවියන් වහන්සේ තුළ අපි පවිත්‍ර වෙමු. ආදර ජේසුස්ගේ වහන්සේගේ අසල ස්වාමිනී අපේ කෙනෙකුට බාර වෙනා වගේ පියාණන් වහන්සේ ස්වාමිනී ස්වාමිනී සත්‍යයක් මුළුල්ලේම අපේ සිතින් කායින් වචනෙන් ක්‍රියාවෙන් මනසෙන් සිදුන සෑම පාපයක්ම වහන්සේට බාර කරනා වගේ පියාණනී වහන්සේ අනුකම්පා කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී වහන්සේට ස්වාමීන් නමස්කාර කරන ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ අපගේ මුඛයෙන් ස්වාමීන් වහන්සේ වහන්සේ සෝදා පවිත්‍ර කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී වහන්සේට ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කිරීම ස්වාමීන් වහන්සේ වචන ස්වාමීන් අපේ මුඛයෙන් පිටවන පිණිස ස්වාමිනී වහන්සේ පවිත්‍ර කරන මගේ පියාණන් වහන්සේ ඒ වගේම මගේ පියාණන් අපේ කෙනෙකුගේ ස්වාමිනී සිතවිලි ස්වාමීන් වහන්සේ මනස වහන්සේට බාර කරන මගේ පියාණනි වහන්සේ ස්වාමීන් වහන්සේ පවිත්‍ර කරන මගේ පියාණන් වහන්සේ වහන්සේ සම්පූර්ණයෙන්ම වහන්සේ සෝදා පවිත්‍ර කරන ස්වාමිනී වහන්සේ කල්වාරි කුඩිසේ ස්වාමිනී ඒ කොල්කතාව නැග්ගේ මගේ පියාණන් වහන්සේ අපනිසයි ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මගේ පියාණන් වහන්සේ වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ කල්වාරි කුඩිසේ ස්වාමීන් වහන්සේ ඒ දරුවා ස්වාමීන් වහන්සේ වේදනාව දුක ස්වාමිනී අපේ සිතේ තබාගෙන මගේ දෙවියන් වහන්සේ අපි මෙනෙහි කරමින් මගේ දෙවියන් වහන්සේ වහන්සේ දිනේ පසුතැවෙනවා මගේ පියාණනි වහන්සේ අනුකම්පා කරන්න මගේ දෙවියන් වහන්සේ ඔබ අනුකම්පා කරන්න ස්වාමිනී මගේ මුළු සිතම වහන්සේට බාර ස්වාමිනී ඔබ අනුකම්පා කරන්න මේ මාගේ හදවත පියාණනි ඔබ වහන්සේට මේ මොහොතේ පූජා කරන මගේ දෙවියන් වහන්සේ වහන්සේ සම්පූර්ණ මගේ දෙවියන් වහන්සේ ඇවිත් අපේ කෙනෙක්නා පවිත්‍ර කරන්න මගේ පියාණනි වහන්සේ පවිත්‍ර කරන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබගේ ලේවිලි සෝදරට ජේසුනි හාලෙලූයා අපි ගායනා කරමු මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමෙන් පුරවන්න දැක්ක අපි දෙවියන් වහන්සේට අපේ මුළු සිතින්ම ගායනා කරමු අපි මුළු හදවතින් අපි දෙවියන් වහන්සේට ගායනා කරමු Oh,
වහන්සේ අපි ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී අපි මුලින් පැටි මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී අපි දන්න නම මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී අපේ මුළු හදවතින් මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී සර්වබලධාරී දෙවියන් වහන්සේ අපි වහන්සේව නම දිනා මගේ දෙවියන් වහන්සේ අද වහන්සේගේ ස්වාමීන් වහන්සේ අපි අසන මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී අපේ කිනෙකනට ස්වාමිනී එන්න දෙන්න මේ කරුණාව නිසාද ඔබ වහන්සේට ස්තුති වේවා පියාණන් වහන්සේ හalleluya ජේසුනි Pray
අපි දෙවියන් වහන්සේට අපේ මුළු සිතින් අපේ මුළු බුද්ධියෙන් අපේ මුළු ශක්තියෙන් අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිමත් වෙමු. මන්ද වහන්සේ ප්‍රශංසා මැද්දේ වැඩවසන එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ ප්‍රේමේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සර්වබලධාරී සර්වප්‍රාප්තම සුද්ධ එකම දෙවියන් වහන්සේ අපි දෙවියන් සුද්ධ දෙවියන් වහන්සේ අපි දෙවියන් අපේ මානසික පරාජය කරගෙන මරණය සුද්ධාත්ම එකම දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අපි දෙවියන් වහන්සේ වෙත මේ ප්‍රශංසා කරමු. අපි වහන්සේගේ නාමය සෙවමු. ආමේන් හalleluya ජීවිතේ දෙවියන් වහන්සේ අපි වහන්සේට ප්‍රශංසා කරනවා මගේ පියාණනි අපගේ නාමයට ප්‍රශංසා වේවා ස්වාමිනේ ස්වාමිනේ දෙවිවරුනි වහන්සේ සමාන කවුද ස්වාමිනේ ඊළා සේවක ස්වාමීන් වහන්සේ පාද පොළවේ වත වහන්සේට සමාන කිසිම දෙයක් නැහැ ස්වාමිනේ මන්ද වහන්සේ ස්වාමීන් වහන්සේ එකම දෙවියන් වහන්සේ වහන්සේ කවුරුයි ස්වාමිනේ සිටියාද සිටිනාද අද සිටිනා එකම දෙවියන් වහන්සේ වහන්සේ කවුරුයි වගේ පියාණනි වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනේ වහන්සේට මහිමය කරනවා මගේ දෙවියන් වහන්සේ हालेलुया गाना करो स्वामी देवरुनी ඔබ සමාන කවුද ආසේ ඔකොලවේ වහන්සේ සමාන කවුද කියලා ඔව් ස්වාමීන් වහන්සේ ස්වාමිනී දෙවිවරුනි ඔබ වහන්සේ සමාන කවුද දෙවියන් වහන්සේ සමාන කිසිම කෙනෙක් නැහැ කිසිම දෙවි කෙනෙක් නැහැ මගේ උන්වහන්සේ පමණයි එකම දෙවියන් වහන්සේ ඊළාසේවත් පහත පොළවේවත් උන්වහන්සේ සමාන කිසිම කෙනෙක් නැහැ මගේ උන්වහන්සේ සමාන එකම දෙවියන් වහන්සේ එකම සර්වබලධාරී එකම සුද්ධ දෙවියන් වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි මගේ පියාණනි අපේ වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමිනී අපේ වහන්සේ කාරණා කරනවා මගේ දෙවියන් වහන්සේ වහන්සේ අපේ කෙනෙකුට තුරට වඩින්න මගේ දෙවියන් වහන්සේ ආමේන් හalleluya ජීවිතේ දෙවියන් වහන්සේ වහන්සේගේ බඩේ ආත්මික වහන්සේ විශුද්ධාත්මය මගේ දෙවියන් වහන්සේ අද කෙනෙකුට වහන්සේ මගේ පියාණනි වහන්සේට මහිමේ වේවා හalleluya हालेलुया स्वामिनी वහන්සේට මහිමේ කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ස්වාමිනී දෙවිවරුනි වහන්සේ සමාන කවුද ආසේ ඔකොලවේ වහන්සේ සමාන කවුද ඔබ මගේ දෙවියන් වහන්සේ වහන්සේ සමාන කිසිම කෙනෙක් නැහැ වහන්සේ පමණයි මගේ දෙවියන් වහන්සේ සුදු වේවා ජේසුස් හalleluya हालेलुया
වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ජීවමානයි මගේ පියාණනි ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ බුදුමයි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ලේ ස්වාමීන් වහන්සේ බලවත් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ස්වාමිනේ කවුද ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මේ සුව මේ තුල ස්වාමිනේ සුව ඉල්ලන්න මගේ පියාණන් වහන්සේ නාසර යේසුස් වහන්සේගේ නාමයෙන් එළේවල බලෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සම්පූර්ණව සුව නිදහස් කරන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ මේ වගේම ස්වාමිනේ කවුද ස්වාමිනේ සැනසීමක් නැතුව ස්වාමිනේ තරුණා ඔය පිටුනා ස්වාමීන් වහන්සේ සිතකින් ඔබ වහන්සේ තුරන ස්වාමිනේ මේ මොහොතේ ඇවිත් වෙන්නේ ඔබ වහන්සේ ස්වාමිනේ තරුණා පිටුනා ස්වාමිනේ සිත සාධනා එකම දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ ඔබ වහන්සේ කුඹ කරවාන මගේ දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේ දෙන මැටි කවුරුන් පවණයි මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි ඔබ වහන්සේ මැටි පිටක් වඩාපඩ ස්වාමිනේ ඔබ වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේ කැමති නැති නබන්න මගේ පියාණනේ සාමිදුනේ අපි ඔබ වහන්සේගේ පාපවල සිටින මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අභියස සිටින මගේ දෙවියන් වහන්සේ මේ ලෝකේ අපට අවශ්‍යකම මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි මේ මොහොතේ ආත්මේ පූර්ණ වෙනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට යාඥා කරන විදිහට ස්වාමිනේ අපි ඔබ වහන්සේ ස්වාමීන් ස්වාමිනේ අපි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ සිටින අපි ඔබ සමාන කරන මගේ පියාණන් වහන්සේ ස්වාමිනේ අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරන විදිහට ස්වාමීන් වහන්සේ අපි ලෝකේ දේවල් ලෝකේ කාරණා අපි දෙවියන් වහන්සේ දිලේ උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ පාවරට අපි අවතක් කරන කල උන්වහන්සේ සුද්ධාත්මේ අපි පිරවලා උන්වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේගේ අධිනිවන බලය ආත්මේ උන්වහන්සේ පුරවලා රැගෙන යනවා අපි දෙවියන් වහන්සේට කාරණා කරමු සම්දුනිය ඔබ පාමුල අභියස සිටින මිත්‍රදී ලෝකය අමතක වෙනවා ආත්මෙන් පූර්ණ වෙලා යාඥා කරන විදිහට මම සුරලෝකයේ සිටිනවා කියලා අපි දෙවියන් වහන්සේට ගායනා කරමු ආමෙන් අපි එතකන් අපි නමස්කාර කරමු වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ නමස්කාර කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ මොහොතේ මගේ දෙවියන් වහන්සේ තම තමට ස්වාමීන් වහන්සේ අවංකව වහන්සේ ඉදිරියේ මගේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ප්‍රශංසා කරන කරුණාව දෙන්න ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේ ඉදිරියට එන්නේ උන්වහන්සේ නමස්කාර කරන්න පිටිසයි අපි අපිට මේ හම්බෙන කාලෙක අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු ප්‍රශංසා කරමු අපි උන්වහන්සේට ගායනා කරමු අපිට අපි දන්නා අපි මේ මොහොතේ සිටින්නේ ඊළඟ අපේ සිටින්නේ කියලා අපි දන්නා අපි මේ ඉන්න මොහොතේ අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් අපි මුළු සිතින් අපි මුළු ශක්තියෙන් අපි මුළු බුද්ධියෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගායනා කරමින් ප්‍රීතියෙන් අපි දෙවියන් වහන්සේගේ නාම අස්තවමු ආමේන් හalleluya වහන්සේට ප්‍රශංසා කරන මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට මහිමය වේවා අපි ගායනා කරමු වෙන්නේ නැහැ පහවන්නේ නැහැ අපගේ බලාපොරොත්තුවයි දෙවිදුගේ රාජ්‍යය ඔබ ස්වාමීන් වහන්සේ එතන වෙන්නේ නැහැ පහවන්නේ නැහැ ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපේ බලාපොරොත්තුව ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍යය මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍ය කරා යන්න අපට කරුණාව දෙන්න ස්වාමිනී අපි ස්වාමීන් වහන්සේ යන්නා මාර්ගයේ කොච්චර බාධා පීඩා ප්‍රශ්නාවක් මගේ දෙවියන් වහන්සේ ස්වාමීන් අපේ නැවටි ස්වාමීන් වහන්සේගේ වචනේ තුල ස්වාමිනී සැලවෙන්නේ නැතුව මගේ දෙවියන් වහන්සේ ස්ථිරව ගමන් කරන්න මගේ පියාණනි අපේ කරුණාව ලබා දෙන්න මගේ පියාණනි අපේ බලාපොරොත්තු වහන්සේගේ රාජ්‍යය ස්වාමිනී රාජ්‍ය කරා යන්න වහන්සේ අපේ කරුණාව දෙන්න මගේ දෙවියන් වහන්සේ ආමේන් හalleluya Hallelujah, Swami Master, Master, Gaudya, Veva, Swami, Master, Mahime, Karna, Magideviyan, Master, Swami, Master, Premani, Magideviyan, Master, Swami, Master, Gaudya, Karna, Magideviyan, Master, Swami, Master, Susa, Susi, Master, Vadava, Sarna, Shuddha, Deviyan, Master, Master, Mahime, Veva, Swami, Master, के नाम में Shuddha, Swami, Master, के नाम में Prem, नाम में Swami, के नाम में बड़े नाम में मगी देवियन मास्टर स्वामिनी अपने मास्टर प्रशंसा करना मगी देवियन मास्टर स्वामिनी मास्टर महिमा करना मगी देवियन मास्टर
मनुष्य उपवास पुरवන්න මගේ පියාණනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිත වෙනස් කරන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා ජේසුනි හalleluya ගෞරව කරන මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේට මහිමය වේවා hallelujah Abhi बहुत से मन अवधि में, अभी बहुत से जिन्हें नाटक में गायना करने
प्याडनी उपास्य स्वामी वास्य पाद पावन चिन्ह प्याडनी उपास्य स्वामी वास्य अपवचन के यार नाम नमस्कार प्रशंसा है उपास्य प्रिय अर्घ्य नमगे प्याडनी प्रेम से वास्य आशीर्वाद का नमगे प्याडन वास्य उपास्य महिमे में हालेलुया
දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ කෙනෙකුට දුන්නව කරුණාව නිසා සිත කරනවා ස්වාමීනි දේව මැදුර ස්වාමීන් වහන්සේගේ ගුරුවරයන් වහන්සේ සිටින කාල අපේ ප්‍රීතිය සමාදානය සැනසීම ලැබෙනවා මගේ පියාණනි ඔබ වහන්සේ තුළ ස්වාමීන් අපට ලැබෙනවා ඒ සැනසීම ප්‍රීතිය සමාදානය ස්වාමීනි නිසා ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ආදර ජේසුස් වහන්සේගේ අතර ස්වාමීනි මෙතෙක් වෙලා කරා ස්වාමීන් වහන්සේ නමස්කාරයෙන් බාර කරනවා ස්වාමීනි අප වහන්සේ දිනේ ස්වාමීන් වහන්සේගේ සෑම ගාඩන්ම බාර කරනවා මගේ පියාණනි ඔබ වහන්සේ සුවඳ දුමක් නැ ස්වාමීනි ඒ ආසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට ආශිර්වාද කරනවා මගේ පියාණනි ආදර ජේසුස් වහන්සේගේ අතර මේ නමස්කාරය බාර කරන කැප කරන්නේ අතිතුම නාථ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමෙන් අපි ඒ වගේම මේ මොහොතේ අපි කිනාම නැගිට සිටමු මේ මොහොතේ දේවදාසිය දේව වචනේ කියලා යනවා අපි ඒ විදිහට යාඥා කරමු ආදර ජේසුනි ඔබ වහන්සේගේ අසල ස්වාමීනි දේවදාසිය බාර කරනවා මගේ පියාණනි ස්වාමීන් වහන්සේගෙන යන වචනේ බාර කරනවා මගේ පියාණනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේව තව තවත් ස්වාමීනි ආලේප කරන මගේ පියාණනි ඇගෙන වචනේ ස්වාමීන් වහන්සේ අපකාඩ ස්වාමීනි කම්මැලිකමක් නැතුව ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේ උමනාවෙන් මගේ දෙවියන් වහන්සේ උනන්දුවේ කමෙන් ඔබ වහන්සේ ස්වාමීන් අපේ කෙනෙකුට ස්වාමීන් ආසන්න මගේ පියාණනි ඔබ වහන්සේ වඩහා ගන්න ඔබ වහන්සේ අපට කරුණාව ලබා දෙන්න මගේ පියාණනි දේවදාසිය වහන්සේ බාර කරන මගේ පියාණනි ඔබ වහන්සේ ස්වාමීන් ඇගේ මුඛයට මුඛයක් වෙමින් මගේ දෙවියන් වහන්සේ ඇගේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් මුඛයෙන් පිටන සෑම වචනයක්ම ඔබ වහන්සේ කරන කොටගෙන ස්වාමීන් වහන්සේ පිට වෙන්න ස්වාමීන් ඔබ වහන්සේ ආශිර්වාද කරන මගේ පියාණනි ඇගේ නම් වචන වාසන බාරයි කැපයි ඒ අසන්න අපේ වාසන බාරයි නාථ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් සියලු දෙනාටම ශ්‍රීමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාම ස්වාමීන් වහන්සේ ගුණය තුළ දැකීම ප්‍රීතිය. මම විශ්වාස කරනවා ඔබ ඊටම ආශාවෙන් උනන්දුවෙන් උන්වහන්සේ ගුණයට එන්න ඇති කියලා. එහෙම නේද? එහෙම වෙන්න ඕනේ. යන්දම්සේ මුළු ලෝකෙම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරමින් සිටිනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ සුතිවා දවසේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ උන්වහන්සේගේ පාමුලට එන උන්වහන්සේ අපිට කරුණාව දෙන්න තියෙනවා. ඒ නිසා උන්වහන්සේට අපි ස්තුති කරමු. දැන් දවසේ මම මතක් කරන්න කැමති උදේ ඉඳලා හැන්දෑව වෙනකම්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිය පිළිබඳව විවිධාකාර දේශනාවන් අහන්න. මේ දේශනාවල් වලින් කන්ටිලා තියෙනවා හැම අවුරුද්දකම අපි යේසුස් වහන්සේගේ උපන්දිය ගැන දේශනාවන් අහනවා. ඉතින් අද දවසේ මම කැමති ටිකක් වෙනස් විදිහේ දේශනාවක් උදෑසන ඉඳලා අහපු දේශනාවට වඩා ටිකක් වෙනස් විදිහේ කාරණයක් ඔබ සමග කතා කරන්න. අපි දෙවියන් වහන්සේගේ වචනේ දකිනවා නෝවාගේ ජල ගැනීම කියන්නේ නේද? නෝවාගේ ජල ගැනීම යේසුස් දෙවියන් වහන්සේ මේ ලෝකයේ මවලා අපි දකිනවා 6 වෙනි පරිච්ඡේදය එනකොට නෝවාගේ ජල ගැනීම කියලා විශාල ජල ගැනීමකින් මුළු ලෝකයම විනාශයටපත් වෙනවා. මේ නෝවාගේ ජල ගැනීම අපේ ජීවිතවල අපි අද මතක් කරගන්න ඕනේ කියලා අද උදෑසන උන්වහන්සේ වචනේ මෙනෙහි කරන වෙලාවට මට මගේ මතකයට ආවා. මේ හිත උපත සමරන වෙලාවේ නැත්නම් මේ නත්තර සමරන වෙලාවේ ඇයි මේ විනාශයක් ගැන කතා කරන්නේ කියලා ඔබ හිතනවා වෙන්නේ. සතුට හිතෙන හොඳට තමන්ව තවත් ජොලියෙන් තියාගන්න පුළුවන් විදිහේ පණිවිඩයක් දුන්නොත් නේද හොඳ? ඇයි මේ නෝවාගේ ජලගයන් මේ ලෝකෙම විනාශ වෙච්ච මේ විනාශකාරී පණිවිඩයක් අද වගේ දවසක කතා කරන්නේ කියලා. ඒකට හේතුවක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ මේ නෝවාගේ ජලගයන් ගැන උන්වහන්සේ සඳහන් කළ තිබෙන වෙනතන උන්වහන්සේගේ වචනේ කියනවා මේ ජලගයන්ම එන්නට ප්‍රථමයෙන් උන්වහන්සේ වසර 120ක් සෙනඟට කතා කරමින් සිටියා කියලා. මේ වසර 120 තුලම කවුරුවත් කිසිම කෙනෙක් කොයිම මිනිහෙක්වත් ඔබට මං කියන දේ තේරෙනවද පුතේ? අවුරුදු 120ක් දේශනා කරා නෝවා
ජල ගැන්මක් එන්නට යනවා කියලා. ඒත් ඒ අවුරුදු 120ටම කිසිම කෙනෙක් ගැලවීම ලැබුවේ නැහැ කියලා දේව වචනේ සඳහන් කරනවා. කිසිම මිනිස්සු අවුරුදු 120 තුල තව පරම්පරාවන් කීයක් බිලිවෙන්ට ඇද්ද? පරම්පරා කීයක් මැකියන්ට ඇද්ද? මොනතරම් මිනිස්සුන්ගේ සුභාංශය යන්නට ඇද්ද? නමුත් කිසිම මිනිසෙක් නොවා සහ නොවගේ පවුල හැරුණුකොට දෙවියන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඒ විනාශයෙන් ගැලවුණේ නැහැ කියලා දේව වචනේ සඳහන් කරනවා. ඒ අනතුරු ඇඟවීම අපේ ජීවිතේ තබාගෙන තමයි අපි මේ හැම උත්සවයක් තුළටම යා යුත්තේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන උන්වහන්සේ ගෝලයෙන් අහනවා යේසුනි ඔබගේ පැමිණීමට තිබෙන ලකුණු මොනවාද කියලා. කී දෙනෙක් අහගෙන ඉන්නවද? යේසුනි ඔබගේ පැමිණීමට තිබෙන ලකුණු මොනවාද? යේසුස් වහන්සේ කියනවා ඒක නොවාගේ ජල ගැල්මෙන් වන්නේ. මොකද වෙන්නේ? කොහොමද යේසුස් වහන්සේගේ කාලේ වෙන්නේ යන්නේ පැමිණීම? නොවාගේ ජල ගැල්මෙන් වන්නේ. ඒ කියන්නේ උඹලා ප්‍රවේශමෙන් හිටපල්ලා. උඹලා සූදානම් වෙලා හිටියේ නැත්නම් එකෙක්වත් ගැලවෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ පැමිණීමේදී යන්න යන්නේ නැහැ කියලා උන්වහන්සේ අපිට අනුතුරු අඳවනවා. ඇයි නොවාගේ ජල ගැල්මෙන් ඒ කාලේ වන්නේ කියලා කියන විශේෂත්වය මොකක්ද? මොනවාද නොවේ කාලේ මිනිස්සු කරගෙන හිටියා කියලා කියන්නේ? ඒ වචනේ සඳහන් වෙනවා ඔවුන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. අද ඒක වෙන්නේ නැද්ද? අද කනවා බොනවා සරණ පාවා ගන්නවා සරණ පාවා දෙනවා. ගොඩක් අය දෙසැම්බර් 25 තමයි කසාද බඳින්නේ. එන්ගේජ්මන්ට් එක ගන්න දෙසැම්බර් 25 සරණ පාවා ගන්නවා සරණ පාවා දෙනවා. කනවා බොනවා පාටි දානවා ජොලි කරනවා මේවා කරමින් සිටියා. සිස්ටර් ඒවා කරන්න ඕද නැද්ද? නෑ කරන්න. ප්‍රශ්නයක් නෑ. කරන්න එපා කියන්නේ දෙවියන් වහන්සේ. කන්න එපා කියලා නෑ, බොන්න එපා කියලා නෑ, කසාද බඳින්න එපා කියලා නෑ, කසාද මේක බඳලා දෙන්න එපා කියලා නෑ කරන්න. නමුත් මේ සියල්ල කරන අතරතුර ඔබගේ ફોකස් ඔබගේ කල්පනාව ඔබගේ සම්පූර්ණ අවධානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පැමිණීම කෙරෙහි තබා තිබෙන්නට ඕනේ. අද ඒක තියෙනවා. අද උදේ ඉඳන් හැන්ද වෙනකන් නොයෙක් රටවල් වල මේ රටේ ඇතුළු මුළු ලෝකෙම මුළු විශ්වයේම මිනිස්සු මොනවද කරන්නේ? කනවා, බොනවා, පාටි දානවා, කසාද බඳිනවා, එන්ගේජ්මන්ට් ගන්නවා, ටුවර් යනවා සමහරු එක රටවල් වලට යනවා පවුල් පිටින්. ටිකක් ගිහලා විවේකී ඉඳලා එන්න ඕනේ. ඒ රටවල් වලට ගිහලා සමරන්න ඕනේ. මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය නොවගේ කාලයෙන් ගත කරන්න පටන් ගන්න තිබෙනවා. දේවල් දානවා. යකා නටනවා. මේ සේනම කරමින් අද දවසේ මිනිස්සුන් ගත කරනවා. හැබැයි නත්තල සමරනවා කියන අයගේ කොහොසබෑ නත්තල. කොහොනත්තල යේසුස් වහන්සේ ඉන්නවා. කොහෙද ඉන්නේ? අපේ අල්මාරිය වල. කොහෙද යේසුස් වහන්සේ ඉන්නේ? සුරුවන් කූඩුව වල. කොහෙද යේසුස් වහන්සේ ඉන්නේ? මේ වෙතනත් එළිලා ඉන්න උඩ තාම. සමහරුගේ යේසුස් වහන්සේ තාම පුරුෂයෙක්. සමහරුගේ යේසුස් වහන්සේ තාම ගාමඩුවේ මොකද පුංචියෙ ඉන්නව ඉපදිලා තාම ලොකු වෙලා නැහැ යේසුස්. තාම ගාමඩුවේ දැන් තමයි ඉපදිලා ඉන්නේ. තවත් සමහරුගේ ගෙවල් වල අල්මාරිය වල සුරුවන් කූඩුව තවත් සමහරුගේ සාක්කු වල ඉන්නවා. චූටි. විවිධ සයිස් එකවල දෙවියන් වහන්සේ මදලා තියාගෙන ඉන්නවා. ඇත්තට යේසුස් වහන්සේ ඉන්නෝනේ කොහෙද? අල්මාරිය උඩද? අල්මාරිය ඇතුළේද? අපේ කරේද? කොහෙද ඉන්නේ? බිත්තියේ වල ඉන්නෝනේ. කොහෙද යේසුස් වහන්සේ ඉන්නෝනේ? අපේ හදවතේ. අපේ නම් හදවතේ ඉන්නවා සිස්ටර්. ඒක ඔබට කියන්න පුළුවන් පුතේ. මං කියන්නේ ඒ ප්‍රශ්නය අපි අපෙන් අහනවා. හැම කෙනෙක්ම ක්‍රිස්තියානි කාර්ය කියන කතෝලික වේවා බයිබල් කාර්ය කියලා මොකෙක් හරි කවන්නේ ක්‍රිස්තියානිනේ. ඔබ ඔබගෙන් කාර්ය අරගෙන අහන්න. කොහේද? යේසුස් වහන්සේගේ උපදෙස් සමරන ඔබේ ජීවිතේ කොයි කමනියට චූටි බබෙක් ගත්තාම එයාලෙන් ඉපදුන දරුවාට අපි බර්ත්ඩේ පාටියක් කරනවා නේ. මගේ දරුවාට අද අවුරුද්දයි වයස. අපි අපේ යාළුවන්ට හිත මිත්‍රාදීන්ට නෑදෑයන්ට කියලා හෝල් එකක් බුක් කරලා පාටියක් කරනවා. අනේ මේ කිරි සබ්ජයා දන්නේ නැහැ. අද මගේ උපන්දිනේ කියලා. එයාට දෙන කිරි ටික බීලා අම්මා තාත්තා අඳන ලස්සන ඇඳුම ඇඳගෙන එනවා.
අපි හෝල් සරසලා කේක් හදලා මිනිස්සුන්ට එන්න කියලා බයිට් හදලා කෑම බීම ගෙනලා බුෆේ දාලා අපි ලොකු පාටියක්. මේ දරුවා බඩගිනුනම කියලා අම්මගේ ඇඳුමේ ඉරලා අඬනවා අනේ මට බඩගිනි. කිරි ටිකක් දීලා ඒ ළමයා මලවන්ට ඕනේ. එයා දන්නේ නැහැ උපන්දිනේ කියලා. අර කේක් ගෙඩිය කපන්න යනකොට මාණ්ඩගෙන හරක වගේ තමයි මරන් ගිහලා අඬනවා ළමයා. බයයි අර ලිටිපන්දමට. බයයි අර ආලකවලට. ඒ අඬන්න අත බලෙන් අරන් අපි කේක් ගෙඩිය කපවනවා. ඒ අපි දරුවන්ට තියෙන ආදර නිසා වැරදි කියලා මම කියනවා නෙමෙයි. මම ඔබට පෙන්නන්න කියන්නේ මේ දේ තුලින් මොනවද ඒ දරුවන්ට ලැබෙන්නේ කියන එක. ඒ කේක් කෑල්ල බලෙන් කපන දරුවා කේකින්ගේ රසවත් දන්නේ නැහැ. අපි ඔක්කොම ඒවා කනවා. ඒ දරුවා කොතන හරි වැටලා නිදා ගන්නවා. ළමයා නැත්නම් එක්කෝ ආච්චි ළඟ එදා දවසේ ළමයා එක්කෝ වෙන කෙනෙක් ළඟ ළමයාට ලොකු අවධානයක් ඉදිරියට ලැබෙන්නේ නැහැ. ඇයි ආපු ගෙස්ට්ලාට අපි සලකන්න ඕනේ. ඔයා කෑමද ඔයගොල්ලන් බිව්වද ඔයගොල්ලන්ට වයිට් හම්බුණාද ඔයගොල්ලන්ට කට්ලට් හම්බුණාද ඔයගොල්ලන්ට රෝල්ස් හම්බුණාද කොහොමද කෑම ටික කිසි දෙයකින් අඩුවක් නැහැ නේද මේවා බලන්න ඕනේ. දරුවෝ ගැන බලන්න වෙලාවක් නැහැ. අරගොල්ලෝ කාලා බෝතල් කඩලා බීලා කරලා නටන යනවා. නමුත් මේ දරුවා කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම ගොඩාක් වෙලාවට ක්‍රිස්තුස් වහන්සේගේ උපදෙස් අමරන මිනිස්සු මෙන්න මේ ආකාරයි. ස්වාමීන් වහන්සේ නැති අද කන්න ඇති බොන්න ඇති පාටි දාන්න ඇති නටන්න ඇති මේ වෙනකොට නටනවා ඇති. මං අහන්න කැමතියි. කෝ යේසුස් වහන්සේ. මොනවද ඔබ යේසුස් වහන්සේට දුන්නේ? කෝ සබෑර්ථ මේකට යේසුස් වහන්සේ උන්වහන්සේගේ දේවත්වයේ ස්වර්ගය අතහැරලා මේ පොළොවට මනුකායක් දරාගෙන ආවේ. උඹලා නෝවාගේ කාලේ වගේ හොඳට කාලා බීලා කසාද බැඳලා කසාද බඳලා දීගෙන ජීවත් වෙන කියන්නද යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. ඇයි උන්වහන්සේ මේ පොළොවට ආවේ? මිනිස්යාව පාපයෙන් මුදව ගන්න. මිනිස්යාගේ දැක්ම නැති වෙලා ගිහින් තිබුණා. ඒ දැක්ම නැවත ඔහුට ලබා දෙන්නයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ. शुद्ध योहान तुम्हारे सुभारांची तुम्हें परिचय 10 वेनी पदे අපි මොහොතකට කියමුද? කඩපාඩමෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මක්නිසාද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සුවකීය ඒක ජාතික පුත්‍රයාණන් දෙන තරම් මේ ලෝකයට ප්‍රේම කළසේක. හලෙලූයා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සුවකීය ඒක ජාතික පුත්‍රයාණෝ දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. හලෙලූයා. මම අහන්න කැමතියි මෙතන ඉන්න අම්මලාගෙන්. දරුවෝ 10ක් හිටපු ආවේ 25ක් වදලා හිටපු ආවේ එකම දරුවා වුණාවේ. ඔබ කැමතිද ඔබේ දරුවව මුළු ලෝකෙම පාපේ වෙනුවෙන් නිකන් මරලා දාන්න නෙමෙයි දස වද දීලා නිර්වස්ත්‍රව දරුවගේ ශරීරය ඉරලා ගුරුස ගහක එල්ලලා යන ගහන එල්ලලා කියන්න ඔබ දෙනවද ඔබේ දරුවව? කවුරු හරි දෙනවද? ඔබ යේසුස් වහන්සේගේ ආදරේ උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෝකේ ගැලුම් කරවානෝ උන්වහන්සේ තමයි අපිව හැදුවේ මැරුවේ අපේ මුණ කන නහය ඔක්කොම හැදුවේ දෙවියන් වහන්සේ. ඔක්කොම දෙවියන් වහන්සේ කරාට කොයි තාත්තද කොයි අම්මද ඔබේ දරුවා දෙන්න කැමතියි? එහෙම ඉන්න කෙනෙක් නැගිටලා කියන්න බලන්න මම දෙනවා කියලා. ඒ දෙනවා කියනකොට හොඳට මතක තියාගන්න කොහොමද දීමක්ද දෙන්නේ? යේසුස් වහන්සේ නිකම්ම අල්ලගෙන වෙඩි තියලා මරලා දැම්මේ නැහැ. බෙල්ල කපලා මරලා දැම්මේ නැහැ උන්වහන්සේ. කොහොමද උන්වහන්සේ මරණයටපත් කරේ? උන්වහන්සේට මොනතරම් වේදනාවක් තුලින් යන්න උනාද? උන්වහන්සේ කුරුසේ එල්ලලා හිටිය අන තුනක මොනතරම් වේදනාවද? ඉසේ කටු ඔටුනු. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සුවකීය ඒක ජාතක පුත්‍රයා එකම පුතාව ඔබට මට දෙන්නට සතුටු වුණා. කුරුසපත් කරන්න සතුටු වුණා. අපි වෙනුවෙන් උන්වහන්සේව පාවා දුන්නා. හලෙලූයා. පුතේ මේක අමතක කරලා අපි මොනතරම් උත්සවයන් සැමරුවත් ඒකෙන් පළක් නැහැ. මෙන්න මේක අමතක කරන්න එපා. ඔබ යේසුස් වහන්සේගේ උපත සමරන්න නැත්තල කියලා සමරන්න ඕනම නමකින් ඔබ සමරන්න. නමුත් මෙහි තිබෙන සැබෑ අරුත නැති කරලා සමරන්න එපා. මනුෂ්‍යයන්ගේ සිත් විඳලා දාන අපි මොනතරම් සතුටුුණක් වැඩක් නැහැ. මොනතරම් කෑමක් වැඩක් නැහැ. මිනිස්සෙක් ගොඩනගනවලට මනුෂ්‍යව විනාශ කරන අපි මොනතරම් සතුටුුණක් වැඩක් නැහැ. අපේ ජීවිතයේ යේසුස් වහන්සේ ආවේ දෙන පිණිස. දීම මේ ලෝකෙට උගන්වපු ප්‍රථම තනන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ. එදා ඉඳන් තමයි අපි තෑගි දෙනවා, තෑගි ගන්නවා.
මේ දීමේ සැබෑම අර්ථය දෙවියන් වහන්සේ මේ ලෝකෙට පෙන්වා දුන්නේ. අපි මොනවද දෙන්නේ අපේ ජීවිතේ? අපි ගොඩාක් වෙලාවට හිතනවා අපි තරම් මිනිස්සුන්ට කරපු අය නැහැ කියලා. අපි වචනයක් කියනවානේ අපි කරපු තරම් නම් කවුරුත් කරලා නැහැ. දෙවියන් වහන්සේ කරපු තරම් අපි කවුරුත් කරලා නැහැ පුතේ. අපි කිසිම කෙනෙක් කරලා නැහැ දෙවියන් වහන්සේ අපේ ජීවිතේට කරපු ඒ කරුණාව දක්වපු පේන තරම්. ඉතින් අපි කියමු මතයතුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මව වූ මරියා යෝසෙෆ්ට විවාහවත් වී සිටියේදී ඔවුන් එක් වෙන්ට පළමුවෙන් ශුද්ධාත්මයන් කර්ම කොටගෙන ගර්භණීය බව දැනගන්නා ලදී. 19 කියෝ. ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයා වූ යෝසෙෆ් නින්දාවට පමුණවන්නට නොකැමැතිව රහසින් අත්හැරීමට සිදුවේ. ආමේන්. මේ තමයි ක්‍රිස්මස් එකේ කතන්දරේ. නක්තලේ කතන්දරේ. මොකද්ද? මාරියතුමිය කන්‍යාවක්ව සිටියේදීම ශුද්ධාත්මයන් වහන්සේ කාරණ කොටගෙන ගර්භණී වුණා කියන එක. ඒක යෝසෙෆ්ට විවාහව බස් දී සිටියා වූ මාරියතුමිය මොනවද කරන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ කාරණ කොටගෙන ගර්භණී බව දැනගන්නා ලද්දේ. කවුද දැනගන්නේ? යෝසෙෆ්. මේ කතන්දරේ අපි හැමෝම දන්නවා නේ. 아무තෙන් කියන්න දෙයක් නැහැ. මොනවාද අපි මේ කතන්දරේ දන්නේ? මාරියතුමිය ගර්භණී වෙලා හිටියා. යෝසෙෆ් කසාද වදින්න කලින් මේක යෝසෙෆ් දැනගත්තට පස්සේ යෝසෙෆ් කල්පනා කරගෙන ඉන්නවා ඇයව කොහොමද අත්හරින්නේ කියලා. මං කිව්වා හරිද ළමයි? එහෙමද අපි දැනගෙන ඉන්නේ? හැබැයි මමත් එහෙම තමයි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් අපේ දෙවියන් වහන්සේගේ වචනේ කියන අපි දේශනා ශිල්පයේ මම ඉගෙන ගන්නකොට මගේ ගුරුවරයා මගෙන් අහුවා වචනේ ලියලා තියෙන්නේ මොනවද? උඹලා කියවන්නේ කොහොමද කියලා. වචනේ ලියලා තියෙන්නේ මොනවද? කියවන්නේ කොහොමද? එතකොට ආයෙ එක කියවන්න කියලා කියනකොට කොහොමද කියන්නේ? යේසුස් වහන්සේගේ උපත මෙසේ විය. කොහොමද? උන්වහන්සේගේ මව මරියා යෝසෙෆ්ට විවාහව බස් දී සිටියේදී කියන්නේ යාව කසාද බඳලා දෙනවා කියලා වචනේ දීලා තියෙන වෙලාවේ ඔවුන් එක්වෙන්ට පළවෙනි කියන ඔවුන් ලිංගිකව එක්වෙන්ට ප්‍රථමයෙන් ශුද්ධාත්මයන් වහන්සේ කාරණ කොටගෙන මරියා ගර්භණී බව දැනගන්නා ලද්දේ. දැන් යෝසෙෆ් මොනවද කරන්නේ දැනගන්නවා මරියා දැන් ගැබ්ගෙන ඉන්නවා කියලා. 19 වෙනි පදේ කියලා මේමනේ. ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයා වූ යෝසෙෆ්. කාගේ? මාරියතුමියගේ කවුරුද? බොයිෆ්‍රෙන්ඩ්ද? පුරුෂයානේ කොහොමද? කසාද බැඳොත් තමයි පුරුෂයා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට මාරියතුමියව යෝසෙෆ් විවාහ කරගෙන ඉවරයි. අපි දකිනවා මාරියතුමිය ගර්භණී වුණා කියලා දැනගත්තායින් පස්සේ ඇය ගෙදරට එදී කියන සංගවලා ඇය යනවා එලිසබෙත් ළඟට. මොකද එලිසබෙත් ඒ වෙනකොට ඇය ගර්භණීව සිටියා. මෙයා ගිහිල්ලා එලිසබෙත් උදව් කරා, එලිසබෙත් මෙයාට උදව් කරා. අපි දන්නවා ගර්භණී වුණ ගමන් බඩක් ඩෝම් ගාලා ඉන්නේ ඉස්සරහට. ඒක හිමින් කාලෙන් කාලට හිමින් තමයි ඒ චූටි බඩ එළියට පේන්න ගන්නේ. මාස 3ක් කියන්නේ විශාල වශයෙන් බඩක් පේන්නේ නැහැ. අපි දකිනවා මාරියා ඊට පස්සේ එතනින් එනවා. අපි විශ්වාස කරන විදිහට මේ ස්ථානයකට යෝසෙෆ් මාරියතුමිය විවාහ කරගෙනකොට ඇයට මාස 4ක 4ක විතර කාලයක් වෙන්න ඇති. ඔහු දකිනවා මොනවද කරන්න දැනගන්නවා ඇය ගර්භණී වෙලා ඉන්න බව. විවාහ වෙලා තමන්ගේ ප්‍රථම රාත්‍රියේ යන විට තමන්ගේ ස්වාමි පුරුෂයා දැනගන්නවා මය දරුවෙක් සමග ඉන්නවා කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ අත්දැකීමකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණොත් පෙරුම් පුරලා දැන් අපේ රටේ දැන් වර්තමානයේ වගේ නෙමෙයි ඒ කාලේ පුරුෂයෙක්ගේ විවාහ වෙන වයස ඇවිල්ලා අවුරුදු 4යි. යෑන් ළමෙක් අවුරුදු 19න් පස්සේ විවාහ වෙනවා. ඉතින් මේ බලන්න අවුරුදු 40ක කෙනෙක් එක්ක මරියට අපි එරුණිතම අවුරුදු 20ක් 21ක තරුණියක් කියලා. ඕන විදිහට යන්න බෑ. මොකද ඒ කාලේ තරුණයෙක් එක්ක හෝ යම්කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් පැවතුනොත් ගල් ගහලා මරන්න ඕනි ප්‍රසිද්ධියේ. මට තරම් භයානක මරණයක් අත් වෙනවද? දැන් මේ මාරියතුමියගේ සදායි මාරියගේ ස්වාමියා යෝසෙෆ්
කල්පනා කරනවා ඈ නින්දාවට පවණවන්නට නොකැමැතිව රහසින් ඈ අත්හරින්න සිටුවේ. ඩිවෝස් කරන්න හිතුවා රාත්‍රියේ. රහසින් එහෙම හිතාගෙන ඔහු ඉන්නවා කියලා කියනවා. මේක තවදුරටත් අපි කියවගෙන යන අපි කියවන්නේ නැහැ එච්චරට. එතකොට ඔහු සිතාගෙන ඉන්නවා මේව අත්හරින්න ඕනි කියලා රහසින් ඔහු ධර්මිෂ්ඨය කියලා ධානාසික වචනේ කියනවා. දෙවියන් වහන්සේ වචනේ කියන උදාහරණෙෂ්ඨය කියලා. අපි නෙවෙයි කියන්නේ යෝසෙෆ් කියන්නේ තරම් ධර්මිෂ්ඨ මිනිසෙක් කියලා. ඇයි ඔහු රහසින් අත්හරින්න හිතුවේ? ඔහු දන්නවා මේක ප්‍රසිද්ධිය කිව්වොත් මරියට ගල් ගහලා මරන්න යනවා. ඔහුට ප්‍රේම කර උදාහරණිෂ්ඨ මිනිසෙක් සිටියා. ඔහු ඒ නිසා අත්හරින්න ප්‍රසිද්ධියේ කැමති වුණේ නැහැ. ඒ වචනේ අපි තාම පහළට කියවගෙන යනවා අපි දකිනවා රාත්‍රියේ ඔහු නිදා ගත්තාට පසුව ඔබ හිතන්න අපිට ප්‍රශ්නයක් තිබෙනකොට මේ වගේ විශාල ප්‍රශ්නයක් තමන් විවාහ කරගත්තා වූ තමන්ගේ මනමාලි එදා රාත්‍රියේ හොයා ගන්නවා ඇයි ගර්භණී වෙනවා කියලා. නින්දයයිද? යෝසෙෆ් කියන්නේ good night මරියා. එහෙනම් හෙට උදේ මම වාඩි ඩිවෝස් කරනවා අර පැත්තට කරලා නිදා ගන්න මම මේ පැත්තට හරලා නිදා ගන්නවා කියලා නිදා ගන්න නැත්ද? නින්ද ඇවිල්ලා නැත්ද එදාට? මොන තරම් ඔහුගේ මනස මොකද ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා නැද්ද? මොන තරම් ඔහු කල්පනා කරන්නේ නැද්ද? මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ නැද්ද? දවස් ගාණක් නින්ද යන්නේ නැතුව ඇති. නමුත් අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ ඔහු නිදාගත්තායින් පසු මම දන්නේ සතියකට පස්සේ නිදාගත්තද? සති දෙකකට පස්සේ නිදාගත්තද? දවස් 3කට පස්සේ නිදාගත්තද? මම දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කතා කරන්නේ ස්වප්නේ. යෝසෙෆ්ට කතා කරලා කියනවා මම කියන්නේ එතනදී ඒ කියන්නේ නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමීන් වහන්සේගේ දූතේ ස්වප්නයෙන් ඔහුට පෙනී දාවීදගේ පුත්‍ර යෝසෙෆ් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්න බය නොවන්න. මක්නිසාද ඇතුළ පිරිසුදුනා වූ යමක් ඇත ඒ සුදාත්මයන් කරුණු කොටගෙනය. ඇ පුත්‍රයෙකු වදන්නේ උන්වහන්සේ යේසුස් නාමය තබා පන්නවා. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේ. ආමේන්. දැන් යෝසෙෆ් මේ කාරණේ කල්පනා කර ඉඳලා නින්දටපත් වෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ දූතයා කතා කරලා කියනවා දාවීදගේ පුත්‍ර වූ යෝසෙෆ් බිය නොවන්න. මාරියා තුල යම් දෙයක් තිබෙනවද? සදාත්මයන් වහන්සේ කාරණ කොටගෙනයි ඒ දේ තිබෙන්නේ. හලෙලූයා. එම පාවා ගනි. වදන්නව දරුවට යේසුස් කියන නම තබන්න මම දෝ තමයි මේ ලෝකේ ගැලවුම් කාර්යයන් කියලා. මේ දේ තුල අපි කල්පනා කරන දෙයක් තිබෙනවා. අපේ ජීවිතවල ප්‍රශ්න බොහොමයක් ඇවිල්ලා තීරණයක් ගන්න බැරුව ව්‍යාකූල වෙලා ඉන්න වෙලාවට නිදා ගන්න නැතුව අපි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් දැන් කතා කරන්න දැන් එන්නේ මේ බය වෙන්න එපා මෙතන ඉහට මම මේක තමයි කරන්න යන්නේ ඔබ නිදාසෙන් නිදාගන්න කියන්නේ අපි එහෙමයි බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගෙන් අයි ස්වාමීනි පිළිතුරක් දෙන්නේ නැත්තේ ඔබ වහන්සේ පොට්ට වෙලාද කම්බීරි වෙලාද කියලා අපි දෙවියන් වහන්සේගෙන් පොරබදෙමින් අහනවා ඇයි උත්තරයක් නැත්තේ වහන්සේ දන්නවා නේද නමුත් දෙවියන් වහන්සේ ඔබ පොර බදලා කරලා නටලා ඔක්කොම බෙරේ පළුව කඩාගෙන හිටපිය ඔබ සංසුන් වෙන මම උඩ කතා කරනවා අපි ඔක්කොම නටලා අවසානයේදී නටන්න ශක්තිය නැතුව සංසුන් වෙනවනේ උන්වහන්සේ එතකොට කතා කරන්න ගන්නවා උන්වහන්සේට කතා කරලා කියනවා ස්වප්නේ ඈතුල තිබෙන්නේ පිරිසුදු දෙයක් මම හිතනවා යෝසෙෆ් කියලා කියන්නේ නැති ඔබ ඉතාමත් භාග්‍යවත් ස්ත්‍රියක් නුඹ වගේ ස්ත්‍රියක් විවාහ කරගත්තා මම භාග්‍යවන්තයෙක්. අපි එකතු වෙලා මේ දරුවව හදමු කියලා. අපි දකින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට බිහි කරන තුරුම යෝසෙෆ් ඇය සමග කිසිම ශාරීරික සම්බන්ධතාවයක් තිබුණේ නැහැ කියලා දේව වචනේ සඳහන් කරනවා. ඉන්පසු තමයි ඔහුගේ ජීවිතේ විවාහ ජීවිතේ ඔවුන් දරුවන් හදාගන්න පටන් ගත්තේ. ඉතින් මේක තමයි මේ නත්තලේ කතාන්දරේ. අපි මෙච්චර කාලයක් දැකපු නැති, අපිට පේන්න තිබුණේ නැති දැකලත් අපි නොදැක්කපු අපි හිතන්නේ නැතුව ඔහි කියවගෙන යනවා දේවල් වල තිබෙන ගැඹුරු අර්ථය. මතේ පොතේ යේසුස් වහන්සේ පෙන්වන්න කරන්නේ රාජ්‍යවන් හැටියට. මම ඒක ඔබට කියලා දෙලා තියෙනවා. ලෝකතුමාගේ සුභාරංචි යේසුස් වහන්සේ පෙන්වන්නේ මනුෂ්‍ය පුත්‍රයා හැටියට. මතේ තුමාගේ සුභාරංචි යේසුස් වහන්සේව රාජ්‍යවන් හැටියට පෙන්වනකොට යෝසෙෆ් ආවේ කාගේ වංශයේද? දාවිද්ගේ වංශයෙන්. ඒක ඊටම පැහැදිලිවම මේ පදේ කතා කරනවා දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙෆ් කියලා.
එතකොට මේ දාවිද්ගේ වංශය මොන වංශයේද? රාජ වංශය. දාවිද්ට හිටියන් පුතු 19 දෙනෙක්. මේ පුතාලා 19 දෙනාම රජවරු වුණේ නැහැ. මේ පුතාලා 19 දෙනාගෙන් එක පුතේ ඒ තමයි සාලමෝන් රජ වුණා. ඒ කියන්නේ දාවිද් රජුරෝ, දාවිද්ගෙන් පස්සේ ආපු පුතා සාලමෝන් රජුරෝ, සාලමෝන්ගේ පුතා රෙහෝබෝම් රජුරෝ, රෙහෝබෝම්ගේ පුතා රජුරෝ, එයාගේ පුතා රජුරෝ, එයාගේ පුතා රජුරෝ වගේ රාජ වංශයෙන් ඇවිල්ලා මේ යෝසෙෆ් පුතාවේ ඒ රාජ වංශයෙන් මේ යෝසෙෆ්ගේ වංශයෙන් කියවෙනවා යේසුස් වහන්සේ රජුරෝ. මෙහෙම තමයි මතෙව්තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කරන්නේ. එතකොට ලූක්තුමාගේ සුභාරංචිය අපි දැක්කොත් උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා. එතුමාගේ අම්මා එතකොට යේසුස් වහන්සේගේ අම්මා කවුද? කාගේ කුසෙන්ද මරියම් මේ යේසුස් වහන්සේ ඉපදුනේ? එයාගේ තාත්තා කවුද? එයාගේ රට මොකද්ද? මේ වගේ හැම දෙයක්ම සඳහන් වෙලා තියෙන ඒ වගේ. මතෙව්තුමාගේ සුභාරංචිය සඳහන් වෙන දේ ලූක්තුමාගේ සුභාරංචිය සඳහන් වෙන්නේ නැහැ. ලූක්තුමාගේ සුභාරංචිය සඳහන් වෙන කතන්දරේ මතෙව්තුමාගේ සුභාරංචිය සමහරවිට සඳහන් වෙන්නේ නැහැ. සුභාරංචි පොත් මතෙම සමහර වෙලට එකම කතන්දරේ සඳහන් වෙන වෙලාවල් තිබෙනවා. බොහෝ වෙලාවට මෙතන තිබෙන දේ මේ පොතේ සඳහන් වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ පොත් හතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගුණාංග හතරක් සඳහන් කරනවා. ඒ ගුණාංගයට අදාළ දේ පමණයි ඒ පොතේ සඳහන් වෙන්නේ. කාටද පැහැදිලිද? අපහැදිලිලා තියනවද? පැහැදිලි නේද? එතකොට ලූක්තුමාගේ සුභාරංචියේ අපි දකිනවා දේවදූතයෙක් ඇවිල්ලා මරියතුමීට ප්‍රකාශ වෙනවා. ඒ ගැන සඳහන් වෙනවා ලූක්තුමාගේ සුභාරංචිය. හැබැයි මතේ පොතේ ඒක සඳහන් වෙන්නේ නැහැ. මරියතුමී ගිහින් එලිසබෙත් වමුණ ගැසෙනවා. ඒකයි ලූක් පොතේ සඳහන් වෙනවා. මතේ පොතේ සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව මනුෂ්‍ය පුත්‍රයාණෝ පිළිබිඹු කරන්නා වූ ඒ කාරණා පමණයි ලූක්තුමා සඳහන් කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජුරෝ කියලා පෙන්වන්නා වූ පිළිබිඹුවක් කරන්නා වූ කාරණා පමණයි මතෙව්තුමා සඳහන් කරන්නේ. ලෝකයේ ප්‍රථම වතාවට නැත්නම් මේ ක්‍රිස්මස් සමරන්න පටන් ගත්තේ කවද්ද කියලා ඔබ දැනගන්න කැමතිද? අද දවසේ වර්තමානයේ අපි දකින අවුරුදු 2000ක් පුරාවටම ක්‍රිස්මස් නැත්නම් නත්තල් කියලා විවිධ රටවල් වල කිතුණු සමරමින් සිටිනවා. නමුත් අපිට අයිතියක් තිබෙනවා මේ ක්‍රිස්මස් එක සමරන්න පටන් ගත්තේ කවද්ද මොන වර්ෂයේද කියලා. 336 වෙනි වර්ෂයේ දෙසැම්බර් 25 වෙනිදා තමයි නත්තල් උත්සවය පැවැත්වේ. 336. නත්තල් කියන්නේ ලතින් භාෂාවෙන් ක්‍රිස්ටෝ මාස් කියලා. ලතින් භාෂාවෙන් ක්‍රිස්ටෝ මාස් කියලා කියන එක ග්‍රීක භාෂාවෙන් කියනවා ක්‍රිස්ටෝස්. ලතින් භාෂාවෙන් ක්‍රිස්ටෝ කියන එක ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්ටෝස් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන එකටයි. මාස් කියලා කියන්නේ ලතින් භාෂාවෙන් ජනයා එක්ව එක්. ජනයා යම්කිසි ආත්මික කාරණයකට එක තැනක රැස් වීම තමයි මාස් කියලා සඳහන් වෙන්නේ. නමුත් ඉංග්‍රීසියෙන් අපි දන්නවා මේ මාස් කියන එක අරගෙන තියෙනවා ජනයා බොහෝසෙන් ජනයා ගැවසීම නැත්නම් එක් රැස් වීමට මාස් කියලා සඳහන් වෙනවා. MARS මාස් කියලා කියන්නේ අඟහරු ග්‍රහය. ඒ මාස් එක නෙමෙයි. MASS මාස් කියලා කියනවා. MAS මාස් කියලා කියනවා. ඉතින් බොහෝ විදියට මේ ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් ක්‍රයිස්ට් මාස් ක්‍රිස්මස් හැටියට පසුකාලීනව ඒක වෙනස් වුණා. ඉතින් පළමු වතාවට ක්‍රිස්මස් එක කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් මේ අපි ක්‍රිස්මස් කියන මේ කාරණය නැත්නම් මේ නත්තල ලෝකයා සැමරුවේ දෙසැම්බර් 25 වෙනිදා 336 වෙනි වර්ෂයේ. ඉතින් දෙසැම්බර් 25 වෙනිදා ඒ දන්නවා දෙසැම්බර් 25 වෙනිදා ඕන ඒක යොදාගෙන සමරන්නේ. රෝමවරුන්ගේ දෙවියෝ හිරු දෙවියෝ. හිරු දෙවියන්ට ඔවුන් කියපු නමක් තමයි පැරණි ඉතිහාසයේ බාබිලෝනයේ පටන්ම හිරු දෙවියන්ට කියපු නමක් තමයි රා කියලා කියනවා. රා දෙවියෝ. එතන හිරු දෙවියෝ. මේ හිරු දෙවියන්ට ඔවුන් නමස්කාර කරන නැත්නම් උත්සවයක් පවත්වන දවස තමයි දෙසැම්බර් 25 වෙනි දවස. අද වගේ දවසක්. ඉතින් බොහෝ මිනිසයන් මේ සූර්ය දෙවියන්ට විවිධ විදිහට වන්දනාමාන කරනවා. හින්දු ආගමේ වේවා විවිධ ආගම්වල සූර්යයාට විශාල ස්ථානයක් ලබා දී තිබෙනවා. ඒ නිසා සූර්යව අදහන්ට මිනිස්සු පටන් ගන්න තිබෙනවා. ඉතින් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේවා දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා මලාකී 4 වෙනි පරිච්ඡේදයේ ධර්මිෂ්ඨකමේ සූර්යාලෝකය. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඉර කියන එකවත්
ඊළඟ මහිමයට පත් කරන්න ඕන කියන එකවත් නෙමෙයි ඒකේ අදහස් කරන්නේ. උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ සූර්යානෝ කියලා. මොකද සූර්යාට තිබෙන්නේ තමන්ගේම ආලෝකයයි. සූර්යයා කියන්නේ දැල් වෙන ග්‍රහයක්. තාරකා සහ ග්‍රහලෝක කියලා දෙකක් තිබෙනවා. මේ සූර්යාට තිබෙන්නේ තමන්ගේම ආලෝකය. තාරකාවන්ට තිබෙනවා තමන්ගේම ආලෝකය ලබා ගන්න. ඒ තාරකා කියන්නේ දැල් වෙනවා උන්ටම කියලා ආවේනික ආලෝකයක් තිබෙනවා. සූර්යාට තමන්ටම කියලා ආලෝකයක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලාකී 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ සූර්යානෝ කියලා උන්වහන්සේ හඳුන්වන්නේ උන්වහන්සේ කාගේවත් ආලෝකයක් අරගෙන බැබලෙන නිසා නෙමෙයි උන්වහන්සේගේම ආලෝකය උන්වහන්සේ තබාගෙන ඉන්න නිසා තමයි උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ සූර්යානෝ කියලා හඳුන්වන්නේ. ඒ වගේම අපි දකිනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ අපිට නැත්නම් දෙවියන් වහන්සේගේ සෙනඟට කියනවා නුඹලා ලෝකයේ ආලෝකය. මොනවද කියන්නේ? නුඹලා ලෝකයේ ආලෝකයයි. ඒ නුඹලා ලෝකයේ ආලෝකය කියලා උන්වහන්සේ කතා කරන තැනට භාවිතා කර තිබෙන වචනේ තමයි ලූනා. නැත්නම් සෝල ඉරෙන් නිකුත් වෙන ආලෝකය නෙවෙයි. අපිට කියනවා මේ හදෙන් නික්වෙන ආලෝකය. කාර්යවලින් තමයි හද ආලෝකය ලබා ගන්න ඉරෙන්. ඒ නිසා උන්වහන්සේ නුඹලා ලෝකයේ ආලෝකය විසිටිනවා. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේගෙන් ආලෝකය ලබාගෙන ඒ ආලෝකය අපි මේ ලෝකෙට දෙන මිනිස්සු. ඒ නිසා එතන සඳහන් කරලා තියෙන සෝලාර් ආලෝකය ගැන නෙමෙයි ලූනා ආලෝකය ගැන. මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා තේරෙන්නේ නැති යන්න පස්සේ ඇවිල්ලා කතා කරන්න දේශනා ලියලා පිටු දෙන්නම් කියවලා ඔයගොල්ලන් තොයපු කරගන්න. ඉතින් දෙවියන් වහන්සේ මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදය 17 වෙනි පරිච්ඡේදය තමයි කියන්නේ බලා ලෝකයේ ආලෝකයේ වී සිටිනවා කියලා. යේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය උන්වහන්සේගේම ආලෝකය. උන්වහන්සේ කාගෙන්වත් ආලෝකය ලබා ගන්න කෙනෙක් නෙවෙයි. උන්වහන්සේම ආලෝකයයි. මතක තියාගන්න දෙයක් තියෙනවා අපිට. අපි වන්දනා කරන්න ඕනේ මව්පු දේවල් වලට නෙවෙයි. දේවත්වයේ කිසිම දෙයකට ලබා ගන්නට බෑ. දේවත්වයේ දෙවියන් වහන්සේගේ පමණයි. මව් නැවෝ කිසිම දෙයකට දේවත්වය ලබා ගන්නට බෑ. දේවත්වයේ දෙවියන් වහන්සේටම අයිතියි. ඉතින් රෝමවරුන් හැම වසරකම සූර්යයාට උත්සවයක් පැවැත්වුවා. විශාල ආලෝකයන් දමලා ගස්වල පාරවල් වල මේ වගේ විශාල ආලෝකයන් දළුවමින් සූර්යයාට උන් ආලෝකය දෙනවා කියලා විශාල උත්සවයක් රට පුරාම පැවතුණා. අපි දකිනවා 312 දී කොන්ස්ටන්ටයින් කියන අධිරාජ්‍යවරයා මේ රෝමේ ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නවා. එතනින් පස්සේ තමයි මේ රට මොනවද උනේ? ක්‍රිස්තියානි වෙන්න පටන් ගත්තේ. දෙවියන් වහන්සේ පිළිගන්න පටන් ගත්තේ. යේසුස් වහන්සේ මේ රට පිළි අරගත්තායින් පස්සේ අපි දකිනවා මෙල්වියන් කියන මේ පාලම අසල මේ මැක්සි සෙන්චුරියන් කෙනෙක් මිනිසයා එක්ක ගිහිලා යුද්ධ කරන්න ගිය වෙනාවේ මේ කොන්ස්ටන්ටයින් දැක්කලු රාත්‍රියේ ස්වප්නයක් මොකක්ද දැකලා තිබෙන්නේ එක්තරා කුරුසියක් සමග ග්‍රීක වචන පෙළක් ඒකේ කියලා තියෙන මාර්ගය තුනේ එන්ටුටානිකා කියලා. ඒ කියන්නේ මේ ලකුණ යොදාගෙන සටන් කරපන් ඔබ ජය ගන්නවා කියලා. ඔව් නැගිටපු ගමන් ඔහුගේ හමුදාවේ ඔක්කොම කිව්වා මොනවා හරි ගලක් හරි මොකක් හරි අරගෙන තමන්ගේ කඩුව වල තමන්ගේ තෝපි වල තමන්ගේ හෙල්ලවල් වල තමන්ගේ ලායවැසුම් වල මේ කුරුස ලකුණ යොදන්න කියලා. මේ කුරුසිය ලකුණ යොදාගෙන ඔවුන් කියලා යුද්ධ කරා කියනවා. ඔවුන් අතිශයින් ජය අරගෙන හැරිලා ආවා. හැරිලා ආවට පස්සේ ඔය වෙන සිදුවෙච්ච දේ ඔහුගේ මවට කියනවා. මව හෙලේනා. ඒ වෙලාවේ හෙලේනා කියන පුතේ මේ ලකුණ වෙන කාගවත් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මම උන්වහන්සේව තමයි අදහන්නේ රහස්‍ය. මොකද එවකට යේසුස් වහන්සේව අදහන මිනිසයන් ප්‍රසිද්ධියේ මාරලා දැම්මා. අදිශයෙන් භයානක ලෙස මාරලා දැම්මා. සතුන්ට කන්න දැම්මා. පණ පිටින් පුච්චලා දැම්මා. මෙවැනි දේවල් සිද්ධ වන නිසා මිනිස්සු බයෙන් Taman කිතුනෝ කියන්නේ. නමුත් අධිරාජ්‍යවරයා ඔහු යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මුළු රටම කිතුරු වෙන්න පටන් ගත්තා. එතකොට මොනවද කළේ? මෙතෙක් කල මේ අරගෙන ආවා මේ සමරගෙන ආවා මේ සැමරුම් නැත්නම් වසරක් පාසාම ඔවුන් මේ සූර්ය දෙවියන්ට කරන ඒ වන්දනාමානයේ උත්සවය නතර කරන්න පටන් ගත්තා. දැන් අපි දන්නවා අපි පුරුද්දක් වශයෙන් දැන් අපිත් ඒ වගේ මමත් පුංචි කාලේ ඉඳලම අපි හැදුන දා ඉඳලම අපේ ගෝල්වල 25 වෙනිදා කියන්නේ 24 වෙනිදා රාය ඉඳලම අපි පටන් ගන්නවා තින්ත ගානවා, ගෙවල් අස් කරනවා, හුණු ගානවා නේද? ඒ අත්දැකීම ඔබ ගොඩක් දෙනාට මේ දෙනෙකුට මෙතන ඇති. නාත්තල්ක කොහේ හරි ගහකට නැගලා පුංචි අත්තක් කපාගෙන ඉල ගෙදර හිටවෙලා ඒක සරසනවා. අපිට නම් තිබුණේ බැලුම් බෝල තමයි ඒ කාලේ. බැලුම් බෝල ක්‍රේප් පටි මොන හරි එල්ලලා ලයිට් වලක් ඔතනවා. අපිට ඊට වඩා දෙයක් නැහැ. දැන් අපි හරි සතුටුයි මේ දේ කරා.
ඉතින් ඔබ හිතන්නේ මේ වගේ වසරක් පාසාම තමන්ගේ ජීවිතයේ ඒ තුලම ගොඩනගෙන ආව මිනිස්සුયો යේසුස් වහන්සේ පිළි අරගෙන දෙසැම්බර් 25 එනකොට දැන් කිසි උත්සවයක් නැහැ. කිසි සූදානමක් නැහැ. කිසි සැනසෙල්ලක් නැහැ. ඉන්න බෑ වගේ නිකන්. හරි අමුත්තා, හරි පාළුයි, හරි මුස්පේන්තුයි වගේ. කිසිම දෙයක් නැහැ. දෙවියන් වහන්සේ අදහනවා කියලා කිසි දෙයක් කරන්නේ නැතිකොට මේ මිනිස්සුන්ට හරි පාළුයි. මොවුන් බැලුවා යේසුස් වහන්සේ අපි අදහන්නේ උන්වහන්සේ පුදුනානේ කවදා හරි කොහොම හරි පුදුනානේ. ඉතින් දැන් උන්වහන්සේ පුදුන දවසක් නැහැ ප්‍රශ්නේ. අපි මොනවද කරන්නේ? උන්වහන්සේ දවසකුත් නැති එකේ අපි මෙච්චර කාලයක් සමරගෙන ආපු උත්සවයේ තියෙනවනේ හිරු දෙවියන්ට. අපි ඒක දෙවියන් යේසුස් වහන්සේගේ නමින් කරමු. ඒකම දේ උත්සවයේ තියෙනවා. මෙච්චර කාලයක් සූර්ය දෙවියන්ට කරපු දේ දැන් කාටද කරන්නේ? යේසුස් වහන්සේට කියලා අපි ඒක එහෙම වෙනස් කරගමු කියලා. හැමෝම කැමති වුණා. එදිරින් පස්සේ උනාද කරන්න පටන් ගත්තේ මේ දෙසැම්බර් 25 ඒ පූජාවේ ඒ උත්සවයේ එල්ලෙන්ම යේසුස් වහන්සේගේ නමින් කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒ අන්‍ය ආගමේ තිබුණා හැම දෙයක්ම ඔවුන් මේ තුරට ගෙනලා මුසු කළා. හැබැයි ඒ කාලේ මේ නත්තල සමරනවට මිනිස්සු විරුද්ධ වුණා. එදා විරුද්ධ වෙන්න භයානක හේතු තිබුණා. සාධාරණ හේතු තිබුණා. අද බොහෝ සෙයින් මේ නත්තල සමරනවට මිනිස්සු විරුද්ධයි. අපිත් විරුද්ධයි. ඒක නමුත් මේ විරුද්ධතාවය තුන දවසේ මම ඔබට එක දෙයක් පෙන්නන්න කියනවා. අපි හිතන විදිහම විරුද්ධතාවයක් නැත්නම් අපි අද දවසේ නැගිටින්න හොඳ නැහැ, කන්න හොඳ නැහැ, බොන්න හොඳ නැහැ. මෙහෙම වෙන්න ඕනේ මේ යකාගේ දවස. මේ යකාගේ දවසේ අපි මොකවත්ම කරන්න හොඳ නැහැ. අපි මොන දේ කරත් මේක යකාවට ගෞරවය යන්නේ කියලා අපි හිතන්න පුළුවන්. නමුත් එහෙම නෑ. මේකේ තියෙන සැබෑ අර්ථය කොහෙන්ද මේක ආවේ? රෝමවරු කොහෙන්ද මේක අරගත්තේ? කොහෙන්ද මේ දෙසැම්බර් 25 මේගොල්ලන්ට ආවේ? කොහොමද මෙවැනි උත්සවයක් ආරම්භ වුනේ කියලා අපි බලන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති ඉස්සලා BC 167 ඇන්තියාකොස් එපිෆානොස් කියලා මිනිසෙක් හිටියා සිරියාවේ ජනරල් වරේ. මේ මිනිසයා රජ කෙනෙක් නෙමෙයි ජනරල් වරේ. එවකට මොහු මොනවාද කරේ? මොහුට තිබුණා පර්ෂියාව සමග හොඳ සම්බන්ධතාවයක්. මොහු රටවල් සමහර රටවල් එක්ක යුද්ධ කරන ඒවා අල්ලගෙන යනකොට මොහු ආවා යෙරුසලමට. මේ අන්තියාකොස් එපිෆානොස් කියනකොට මම එළිදර පොත ගන්නකොට ඊටාම පැහැදිලි උගන්වන මොනතරම් භයානක මොනතරම් දුෂ්ට කුරීරු මිනිස්සෙක්ද කියලා. මොහුතන මොන විදිහේ යක්ෂයා ක්‍රියා කරේ කියලා ඒ වචන තුලින් ඔබට ඉදිරියේදී මම උගන්වන්නට යනවා. ඒ නිසා මේ නම හොඳට මතක තියාගන්න අන්තියාකොස් එපිෆානොස්. මේ මිනිස්සයා යෙරුසලමට ආවා. යෙරුසලමේ සෙනග හරිම අසරණ සෙනග. හරිම අහිංසක සෙනග. මේගොල්ලෝ රජ කෙනෙක් හිටියේ නෑ. මේගොල්ලන්ට හමුදාවක් තිබුණේ නෑ. මේගොල්ලෝ පර්ෂියාවේ යටතේ ඔවුන් යටතේ සේවය කරමින් හිටියා. පර්ෂියාව වුණාම පරාජය කළ ග්‍රීක අධිරාජ්‍ය නැත්නම් ග්‍රීක ඇලෙක්සැන්ඩර් මහරජුරෝ ඔහු රට පාලනය කරන්න පටන් ගත්තා. මේ වෙනකොට මොවුන් පාලනය වෙන්නේ ග්‍රීකයන් යටතේ. මේ ඇන්ටියෝකස් එපිෆානොස් ඇවිල්ලා මේ යෙරුසලම ආත්මත් කරගන්නවා. ආත්මත් කරගෙන ග්‍රීක දෙවියෙක් වෙන සියුස් කියන ඒ යකාව ගෙනල්ලා දෙවියන් වහන්සේගේ දේව මාලිගාව ඇතුලේ මේ යක්ෂයාගේ පිළිමය ගෙනත් තිබ්බා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ දෙවියන් වහන්සේට පූජාවන් පවත්වනා වූ ඒ පූජාසනෙට ඌරෝ ගෙනල්ලා ඌරෝ පූජා කළා. යුදෙව්වන්ට ඌරෝ කියන්නේ පිළිකුල් දෙයක්. දෙවියන් වහන්සේගේ වචනේ ඌරෝ පිළිකුල් පූජා කරන සම්පූර්ණම තහනම්. යුදෙව්වන්ට ඒ දේ කරාට පස්සේ අර මුස්ලිම් මිනිස්සු ඌරා කිව්වා වගේ තමයි. මේ දේ නිසා මොනවද කරේ? උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. මේ අන්තියාකොස් එපිෆානොස් විරුද්ධව අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කරා කියලා. මොවුන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තාට පස්සේ මේ මිනිස්සයා මොනවද කරේ? ඊටාම දාරුණ ලෙස උද්ඝෝෂණය කරපු මිනිස්සයන් මරන්න පටන් ගත්තා. ගැඹිරි කාන්තාවන්ව අරගෙන ගිහිල්ලා දේව මාලිගාව උඩේ ඉඳලා පල්ලෙහාට තල්ලු කරා කියනවා. ඔවුන් ඒ දේව මාලිගාව උඩ කට්ටියට පහළට තල්ලු කරනකොට ඒ පහළ තිබුණා ගල් මුල් වල මේ ගැඹිරි කාන්තාවන්ගේ බඩවල් ඇනිලා පැලුණා කියනවා. දරුවන්ට විසිකවුණා කියලා කියනවා. මෙතරම් භයානක ලෙස මොවුන්ට පහර දෙමින් මොවුන්ව මරන්න ගත්තා. උද්ඝෝෂණය කරපු අය මරන්න ගත්තා. මේ සෙනග විසිරලා යන්න ගත්තා. ඒ වෙනකොට මේ යෙරුසලමේ දේව මාලිගාවේ උත්තම පූජක හැටියට හිටියේ මතාතයස් කියන පූජකතුමා. ඔහුට හිටියා පුතුන් බොහොමයක්. නමුත් ඔහුගේ එක පුතෙක්ගේ නම යහූදා. මේ යහූදා කියන පුතා මොනවද කරේ? ඔහු තමන්ගේ සහෝදරයනොත් තවත් තරුණ පිරිසකුත් අරගෙන කඳුවලට පලා ගියා.
කඩවලට පලා ගිහිලා අවුරුදු දෙකක් ඔවුන්ටම ආවේනික වෙච්ච සටන් ක්‍රමයක් ඔවුන් හදාගත්තා. ඔවුන් පුහුණු වුණා. සන්නද්ධ වෙලා වසර දෙකකට පස්සේ මොවුන් ආවා නැවතත් යෙරුසලමට. ඇවිල්ලා මේ ඇන්ටියාකෝස් එපිෆානස් සහෝගේ හමුදාව සමග සටන් කරලා ඔවුන් පන්නලා දැම්මා යෙරුසලමේ. පන්නලා දාලා මොනවද කළේ පූජකතුමා සමග එකතු වෙලා සම්පූර්ණ යෙරුසලමේ දේව මාලිගාව නැවත සුද්ධ පවිත්‍ර කළා. සුද්ධ පවිත්‍ර කරලා ඊට පස්සේ ඔවුන් දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවියන් වහන්සේට කැප කරා. මේ කැප කරනවට තමයි කියන්නේ හනුකා මංගල්‍ය. මේ ගොඩක් වෙලාවට අපි අහලා නැතුව ඇති. හනුකා මංගල්‍ය. හන් කියලා කියන්නේ කැප කරනවා කියන එක. නුකා කියලා කියන්නේ ඒ ආලෝකය. නැතිව ගියා ආලෝකය නැවත ලැබුණා කියන එක තමයි හනුකා කියලා කියන්නේ. මිනෝරා එක ඔබ කී දෙනෙක් දැකලා තියෙනවද? පහන් රුක. මේ පහන් රුකට පහන් කීයක් තියෙනවද? පහන් 7යි. නමුත් මේ හනුකා කියන මංගල්‍යයේදී නැති වුණ ආලෝකය වැඩිපුර ලැබුණා කියලා මොවුන් මිනෝරාගේ දෙපැත්තට තව එක එක පහන් වැඩි කරලා පහන් 9ක් තිබෙනවා. ඔබ පහන් 9කින් යුක්ත මිනෝර එකක් දකිනවා නම් ඒ හනුකා මිනෝරා එක. පහන් 7කින් යුක්ත මිනෝර එකක් දකිනවා නම් තමයි ඔරිජිනල් මිනෝරා එක. ඉතින් මේගොල්ලෝ හැම තැනම දවස් 8ක් පුරාවට මේ උත්සවය පැවැත්වුවා. ඔවුන් හැම ගෙදරකම පාරකම ගස්කොළන් වලම හැම තැනම මොවුන් විදුලි ආලෝක දාලෝමින ඔවුන් තිබුණා ඒ කාලේ තිබුණා දේවල් වලින් දවස් 8ක් පුරාවටම විශාල වශයෙන් දෙවියන් වහන්සේට මේ උත්සවය පැවැත්වුවා. අපි දකිනවා ජූලියස් කායිසර් සීසර්. මේ සීසර් රෝමේ පළවෙනි අධිරාජ්‍යවරයා. මොහු දකිනවා 44 වර්ෂයේදී ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉස්සර වෙලා ඔහු දකිනවා මේ යුදෙව්වන්ගේ මේ උත්සවය. ඊටම අලංකාරයි. ඊටම උත්කර්ෂවත් අන්දමේ කරන ලෝකේ කිසි කෙනෙකුට නැති උත්සවයක්. මේක දැකලා ඒ උත්සවයෙන් ඔහු ආකර්ෂණය වෙනවා. ඔහු මොනවද කරන්නේ? රෝමේ ඒ උත්සවයම එලෙසම සූර්ය දෙවියන්ට පවත්වන්න පටන් ගත්තා. මේ හනුකා මංගල්‍ය පැවැත්වුවේ කිස්ලෙව් මාසයේ 25 වෙනිදා. කිස්ලෙව් කියලා කියන්නේ අපේ කැලෙන්ඩරේ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා. එතකොට මේ දෙසැම්බර් 25 වෙනිදාට ඔරිජිනල් අයිතිය දෙවියන් වහන්සේගේ වචනේ තුලින් අපිට තමයි මුල්ම අයිතිය තිබෙන්නේ. මේ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා මුල් අයිතිකාරය කවුද? අපි. අපෙන් තමයි හොරකම් කරගත්තේ රෝමවල. අපෙන් හොරකම් කරගෙන තමයි ඔවුන් ඉර දෙවියන්ට උත්සව පැවැත්වුවේ. ඊට පස්සේ තමයි ඒක ක්‍රිස්තුස් වහන්සේගේ උපවාසයට සම කරලා නත්තල හැටියට සමරන්න පටන් ගත්තේ. නමුත් අද නත්තල සමරන්න කැමති නැති පුතේ දේ මම ඔබට කියන්න කැමතියි. මේ දිනේ නියමයිතිකාරය අපි. අපිට හනුකා උත්සවේ පවත්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි යුදෙවෝ නෙමෙයි. නමුත් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ උන්වහන්සේ ප්‍රථම උන්වහන්සේගේ ආස්කම උන්වහන්සේ කරලා ඊට පස්සේ උන්වහන්සේනවා යෝහන් දෙවනි පරිච්ඡේදය මම හරිනම් උන්වහන්සේ ඇවිල්ලා දේව මාලිගාව සුද්ධ පවිත්‍ර කරනවා. දේව මාලිගාව සුද්ධ පවිත්‍ර කරනවා. යේසුස් වහන්සේ කුරුසයට යන්න ප්‍රථමයෙන් ඒ සතියේ මොනවද කරේ? උන්වහන්සේ නැවත ගිහිල්ලා දේව මාලිගාව සුද්ධ පවිත්‍ර කරනවා. දෙවියන් වහන්සේ ප්‍රධාන තැනක් දෙන උන්වහන්සේගේ දේව මාලිගාව පවිත්‍රව තිබෙන එකට. මේ අපි දකින මේ හනුකා උත්සවය මොකක් උදෙසා නිර්මාණය වෙච්ච එකක්ද? දේව මාලිගාව පිරිසුදු කිරීමට. නැවත ගොඩ නැගීමට. නැවත ඒ ආලෝකය ගෙනීමට. යේසුස් වහන්සේ අපවිත්‍ර වෙලා තිබෙනවා දේව මාලිගාව අපි දකින අලුත් කිව්ස්මේ පවිත්‍ර කරනවා. එහෙනම් අද දවසේ මේ උත්සවය ඔබට මට සමරන්න පුළුවන්, පවත්වන්න පුළුවන් අපේ ජීවිත. වර්තමානයේ දේව සභාව කවුද? මේ පිටි අතරද? කවුද? මම. එහෙනම් මගේ ජීවිතය මට පවිත්‍ර කරගන්න පුළුවන්. මගේ ජීවිතය පවිත්‍ර කරගෙන මට පුළුවන් දෙවියන් වහන්සේට ඒ උත්සවය පවත්වන්න මගේ ජීවිතේ. මගේ ගෘහයේ දෙන දර්ශන නුඹ මාගේ ශුද්ධ මාලිගාවයි. අපිට හැරී බලන්න පුළුවන් අපේ ජීවිතේ මොන වගේද තිබෙන්නේ. මොනතරම් අපවිත්‍රකම් වලින් පිරීලා තිබෙනවද අපේ ජීවිතේ. දෙවියන් වහන්සේ කසයක් කරන් අපිට ගහන තත්වයක තියෙනවද? දැකපු ගමන් වමාරන තත්ත්වයේ තියෙනවද? නෑ. උන්වහන්සේ මගේ ජීවිතේට ඇවිල්ලා වැඩ වාසය කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. මේ දේවල් අපි මෙනෙහි කරන්න ඕනි මේ කිතු උපදේවි.
ඉතින් මගේ දුවේ පුතේ මං හිතනවා ඇති දැන් නේද? අපි නැගිටිනවා. මේ දේ ඔබගේ මතකේ තබාගෙන දෙවියන් වහන්සේ ඉදිරියට දවසේ හැම දෙසැම්බර් 25 වෙනිදාකම ඔබ මතක තියාගන්න එදාට සුද්ධ කරන්න යන්න එපා. කලින් ඉඳලම සුද්ධ කරලා තියාගෙන එදාට අපි සුද්ධ කරපු දෙවියන් වහන්සේගේ ගෘහයක උන්වහන්සේට උත්සව පවත්වමු. දෙවියන් වහන්සේට ආශිර්වාද කරනසේකවා උන්වහන්සේට මඟ පෙන්වනසේකවා. අපි මේ වෙලාවේ යාඥා කළ අවසන් කරමු. මේ වෙලාවේ වචනේ දෙවියන් වහන්සේ තුළ අසාවන සිටියා ඔබට මම හිතන ආශිර්වාදයක් වෙන්න ඇති කියලා. ඉතින් අද දවසේත් අපි ඔබගේ රෝග වලට යාඥා කරන්න යන්නේ නැහැ. මම හිතනවා මේ වෙනකොට ඔබ සුවපත් ඇති කියලා දෙවියන් වහන්සේගේ නාමයෙන්. ඉතින් ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනසේක අපි ගීතිකාවක් ගායනා කරලා අවසන් කරමුද? නැත්නම් ගීතිකාවක් නැතුවම අවසන් කරමුද? තාම 7යි කාලයි. ඒ නිසා ගීතිකාවක් කියමු කියලා. එහෙනම් සූදානම් වෙන්න. ගීතිකාවක් අපි ගායනා කරලා අවසන් කරමු. ඉතින් ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ බොහෝසෙන් ආශිර්වාද කරනසේකවන් අප සමග රැඳී සිටියාට ඔබට ස්තුතියි. මේ ගීතිකාවෙන් පසු අපි අවසන් කරමු. මොකක්ද ගීතිකාව? හොඳයි තාම සොයමින් සිටින අපි දෙවියන් වහන්සේ ස්තුති කරමු. අපේ බොහෝසෙන් ප්‍රේම කළ ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ. ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ අපිට අද දවසේ මගේ පියාණන් අසල කනක්ද දකින්න ඇස්ත මගේ පියාණන් තේරුම් ගන්න සිතක්ද දෙන්නේ කියලා අපි ඔබගෙන් ඉල්ලනවා. මගේ දෙවියන් වහන්සේ අපි නොයෙක් වර ඔබගේ වචනේ කියුවා. ඒ තිබෙන ස්වාමීනි සත්‍ය අපගෙන් සංග වෙලා තියෙනවා තාත්තේ. ඒට හේතුව අපි ගොඩාක් වෙලාවට ඉතා වුමනාකමින් ඒ වචනේ නොකියවන නිසා මගේ පියාණනි. ඇසෙන දේ හරියාකාරව අපේ කන් වල දාගන්න නැතුව මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි අපි මේ වගේ වැරදි අරුතයන් පමණක් අපේ ජීවිතවලට ගෙන ගන්නවා මගේ තාත්තේ. මගේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ පියාණන් අපේ ජීවිත අපි තබමින් පියාණනි. මගේ දෙවියන් වහන්සේ අපේ ජීවිත දිහා අපි විකම් කළ බලන්න. ස්වාමීනි මේ රාත්‍රියේ මේ සන්ධ්‍යාවේ අපේ ජීවිත පවිත්‍ර කර ගන්නට මගේ පියාණනි. සුද්ධ කර ගන්නට මගේ දෙවියන් වහන්සේ. ඒ ඔබට කැප කරන්නට මගේ පියාණනි. ඔබ වහන්සේට අපේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් තරම් මගේ පියාණනි. ශුද්ධකමක් අපේ ජීවිතේ ඇති කර ගන්න ස්වාමීනි. අපි ඔබ වහන්සේ ඉදිරියේ ඉන්නවා. මගේ දෙවියන් වහන්සේ මේ නොවාගේ චරගයන්ම මෙන් කියලා වහන්සේ කිව්වා පියාණනි. කමින් ගොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටිනවා පමණක් නොවේ. මගේ දෙවියන් වහන්සේ අපි කතා බොතත් කුමක් කරතත් ඔබගේ නාමයේ මහිමේ පිණිස මේ දේ කරන්න. මගේ දෙවි පියාණනි ස්වාමීනි අපි එකිනෙකාට උපකාර කළ මැනව කියලා ඉල්ලනවා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමයේ තුල මා දැරුවේ ඔබයි කියලා අපි ගායනා කරනවා. ඇත්තටම ඔබට මේ වෙලාවේ යේසුස් වහන්සේගේ සීමාවක් නැති ප්‍රේමය දැනෙන්න ඕන මගේ පුතේ. එසේ නොදැනෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න ස්වාමීනි මම මොනතරම් යාචනා කරා මම මොනතරම් දේශනා ඇහුවත් මගේ දෙවියන් වහන්සේ අනේ මට ඔබගේ ප්‍රේමය දැනෙන්නේ නැහැ තාත්තේ. ස්වාමීනි මම අනුකම්පා කරනවා. ඒ සීමාවක් නැති මගේ දෙවියන් වහන්සේ කවදාවත් නිමාවට පත් වෙන්නේ නැති ඒ ප්‍රේමය මගේ ජීවිතේ දැනෙන්න ස්වාමීනි මම ඔබ වහන්සේට බාර දෙනවා මාව. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ බාර දෙන්න පුතේ. බාර දෙලා කියන තාත්තේ මට දැනෙන්නේ නැති ඔබගේ ප්‍රේමය මගේ දෙවියන් වහන්සේ. ඒ නිමාවක් නැති ඒ ප්‍රේමය මම දකින්න කැමති දෙවියන් වහන්සේ. මට උපකාර කරන්න කියලා ඔබ වහන්සේ ඉල්ලන්නේ. නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැනුවේ ඔබයි. ලේවල මිලෙන් මා විනතිගත් අප්පා පියාණනි ඔබයි. සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැනුවේ ඔබයි. ලේවල මිලෙන් මා විනතිගත් අප්පා පියාණනි ඔබයි. අප්පා පියාණනි ඔබයි. Oh,
මගේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල දුන්නේ ඔබයි මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි. දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි. අවංකව කියමු දාවි. ඔබයි ජීවත් කළේ මා. ඔව් ස්වාමී. කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි. අපි බොහොම ස්තුති කරන්නද මම දන්නේ මගේ පියාණන්. දෙවියන් වහන්සේ අපේ වචන මාධ්‍ය මගේ දෙවියන් වහන්සේ. පියාණන් මගේ දෙවියන් වහන්සේ මේ රාත්‍රිය අපි ස්තුති කරනවා අඳුරෙන් එළියට මාගෙන නික්නව දිවියක් දුන්නේ ඔබයි. ඔබ මගේ දෙවියන් වහන්සේ. ධර්මිෂ කමේ සූර්යයාණනි ඔබගේ නම් ආලෝකය ලබන මගේ පියාණනි මේ ලෝකේ ආලෝකයක් වන්නට කියලා ඔබ වහන්සේ අපේ කිරිකාව සකසා තිබෙනවා. මගේ දෙවියන් වහන්සේ අපි ඔබගේ ආලෝකය ලබාගෙන ඔබ යම් විදිහකින් ස්වාමිනේ ආලෝකය අන් අයට නොදී ඉන්නවා වෙන්න නැති මගේ පියාණනි. ඒක අපි සංගවාගෙන ඉන්නවා වෙන්න නැති මගේ පියාණනි. ඒක අපි නොදැනවත් කමින් කරනවා වෙන්න නැති තාත්තේ. අපි හිතාමතා කරනවා වෙන්න නැති මගේ පියාණනි. මේ වෙලාවේ ඔබගෙන් කවා වයින්නවා දෙවි පියාණනි. යේසුගේ ඔබගේ වචනේ කියනවා පියාණන් වහන්සේගෙන් අරගෙන මම නුඹලාට උගන්වන්නේ දී කියලා. දෙවි පියාණනි ඔබ වහන්සේලා මගේ දෙවියන් වහන්සේගේ වචනේ කිව්වා. පුත්‍රයන් වහන්සේ පියාගෙන් අරගෙන පියාව මහිමයට පත් කරනවා කියනවා. යේසුස් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ මගෙන් අරගෙන ඔබලාට උගන්වලා මාව මහිමයට පත් කරනවා කියලා. පියාණනි අපි අද ඔබ වහන්සේගෙන් අරගෙන ඔබගේ නාමයේ මහිමයට පත් කරන්ට අපි එකිනෙකාට උපකාර කරන්න. අඳුරෙන් එළියට මාගෙන වින්නව දිවියක් දුන්නේ ඔබයි. අඳුරෙන් එළියට මාගෙන වින්නව දිවියක් දුන්නේ ඔබයි. සතුට සාමය සමා
पियाननी ओ भाई आपका पियाननी ओ भाई Oh, hallelujah. ජීවමාන දෙවියන් වහන්සේ අඳුරෙන් මා එළියට ගෙනාවා වූ දෙවියන් වහන්සේ ඔබ. මගේ දුවේ පුතේ මේ ගීතිකාව ගායනා කරන විට ඔබ කල්පනා කරලා බලන්න. අඳුරෙන් මාව එළියට ගෙනාවේ දෙවියන් වහන්සේ. අපි කොහෙද හැංගිලා ඉන්නේ ඇති. අපි තුල කිසිම ආලෝකයක් නැතුව අපි ඉන්නට ඇති. අපේ ජීවිතවල බලාපොරොත්තුවක් නැතුව අපි ඉන්නේ ඇති. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ විශ්ව බන්ධු ආලෝකය ඔබ මා කෙරෙහි දාලවමින් ඔබ මා කෙරෙහි උන්වහන්සේගේ ආලෝකය එවමින් ඔබ මාව ආලෝකමත් කර තිබෙනවා. කිසිදු දැනගැන්මක් නැතුව මේ ලෝකයේ මේ පොළොව ගැමේ අපිට මේ ලෝකේ යන්නම් වාරෙට ගිහිලා ජීවත් වෙලා මැරෙලා යන්න හිටියා උස්සනක. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ විශ්ව බන්ධු ආලෝකය ඔබ කෙරෙහි මා කෙරෙහි උන්වහන්සේ එවමින් ඔබගේ මගේ ජීවිතය ආලෝකමත් කර තිබෙනවා. උන්වහන්සේ තුළ ඔබට මන දැක්මක් තිබෙනවා. ලෝකේ යන්නම් වාරේ යන්ට නොවේ දෙවියන් වහන්සේ තුළ අර්ථයක් දැනගෙන අපිට උන්වහන්සේ යන කරුණාව දීලා තිබෙනවා. බාන්නේ ගීතිකාවේ කියන අඳුරෙන් එළියට මා ගෙනවි මට නව දිවියක් දුන්නේ ඔබයි. ඔබට මට අලුත් ජීවිතයක් දීලා තිබෙනවා පුතේ. අපේ පාරණ ජීවිතේ කුණු වෙච්ච ජීවිතය යේසුස් වහන්සේ තුළ සම්පූර්ණ වලදාන අපිට අලුත් ජීවිතයක් දීලා තිබෙනවා. පුතේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් එනකම් විතරයි. ඒක මතක තබා ගන්න. ඔබේ ප්‍රශ්න, ඔබේ කරදරේ, ඔබේ දුක, ඔබේ වේදනාව, ඔබේ කම්මැලිකම, ඔබේ අලසකම මේ හැම දෙයක්ම දේව අභිමුඛයෙන් එනකම් විතරයි. නමුත් මෙතනට ආවට පස්සේ උන්වහන්සේගේ අභිමුඛයෙන් ඇතුළු වුණාට පස්සේ ඒ ප්‍රශ්නේ නැවතුණම පස්සේ යන්නේ නැහැ. අලුත් ජීවිතයක්, නව ජීවිතයක් උන්වහන්සේ ඔබට මට දී තිබෙනවා. කී දෙනෙකුට ඒ ජීවිතය ලැබිලා තියෙනවද? ඒ ජීවිතය ලැබිලා තියෙනවා අපි කියමුද ස්වාමීනි අඳුරෙන් මා එළියට ගෙනවි මට නව දිවියක් දෙන්නේ ඔබයි. ඒ ගෞරවය වෙන කාටවත් අපි දෙන්නේ නැතුවේ. ඒ ගෞරවය අපිට බෑ අපේ අම්මට තාත්තටවත් දෙන්න බෑ. අනේ අම්මේ නුඹ මාව වදපු නිසායි. අනේ නුඹ මගේ තාත්තා නිසායි කියලා අපිට ඒ ගෞරවය දෙන්න බෑ. අපේ රට පාලනය කරන පාලකයන්ට අපිට ඒ ගෞරවය දෙන්න බෑ. මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙකුට ඒ ගෞරවය දෙන්න බෑ පුතේ. ඒ ගෞරවයට හිමිකම් කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේ පමණයි. මගේ ජීවිතය අඳුරෙන් එළියට ගෙනාවේ මගේ දෙවියන් වහන්සේමයි. ඒ ගෞරවයේ මහිමය දෙවියන් වහන්සේට පමණක්මයි. ඒ ගෞරවය කාටවත් දෙන්න එපා. මේ වෙලාවේ කියන්නේ ස්වාමීනි මම ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා. මගේ මට අලුත් ජීවිතයක් දුන්නේ ඔබයි පියාණනි. මම බය නැතුව ඒක කියනවා කියලා අපි උන්වහන්සේ ගායනා කරමු. අඳුරෙන් එළියට මාගෙනවි නව දිවියක් දුන්නේ ඔබයි. අඳුරෙන් එළියට මාගෙනවි නව දිවියක් දුන්නේ ඔබයි. සතුට සාමය සමාදානය අයුතාවේ රජිදු ඔබයි. සතුට සාමය සමාදානය කරුණාවේ යේසුස් ඔබයි. අපා පියාණනි
අපට බොහෝසෙන් ප්‍රේම කරන අපට ආදරය කරන්නව දෙවි සමිඳුනි අබ්බා පියාණි මගේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබගේ ආලෝකය මගේ දෙවියන් වහන්සේ තබමින් අඳුරෙන් එළියට අපව ගෙනාවා වූ දෙවියන් ඔබට ස්තුති කරනවා පියාණනි දෙවියන් වහන්සේ මගේ ජීවිතේ පවතින තුරු අපි එකිනෙකා මේ පොළවේ ජීවත් වන්නා තුරු මගේ පියාණනි ඒ සැබෑ ආලෝකයෙන් අපි ඉවත් නොයන්ට මගේ පියාණනි සත්‍යතාවයෙන් අපි පැකිල නොවැටෙන්න මගේ පියාණනි මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි සත්‍යතාවයෙන් ඈතට දිව නොයන්ට මගේ දෙවියන් වහන්සේ අපි එකිනෙකාට උපකාර කරන්න කියලා අපි ඉල්ලනවා දෙවියන් වහන්සේ වාස අපව සිටේවා වූ තැන්වල ඔබ වහන්සේ අපව රැඳේවා වූ තැන්වල පියාණනි අපේ දීති වෙනව ශක්ති ප්‍රමාණය කරුණු කරගෙන අපි ඔබ වහන්සේ තුළ පරදරන්ට මගේ පියාණනි මගේ දෙවියන් වහන්සේ මම පොල් ගහක් තරම් දෙවියන් වහන්සේ උස විශාල වෘක්ෂයක් නොවෙන්න පුළුවන් පියාණනි නමුත් මම අබ ගහක් ලෙස මගේ දෙවියන් වහන්සේ සිටෙමින් ඔබ වහන්සේගේ රාජ්‍යයට පරදරන්ට මගේ පියාණනි අපි එකිනෙකාට ඔබ වහන්සේ දීති වෙනව මගේ දෙවියන් වහන්සේ තාලෙන්ත අපේ දීති වෙනව ශක්තිය දැනුම මගේ පියාණනි මගේ දෙවියන් වහන්සේ මිනිස්සේ ගොඩනගාන්න මගේ තාත්තේ දෙවියන් වහන්සේ සමි වැටි සිටින මිනිස්සේ ඔබ තුළට ගෙන එන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ අපිට උපකාර කරන්න කියලා අපි ආශා කරනවා ආදර මගේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ පැමිණීම දක්වා මගේ දෙවියන් වහන්සේ අපි සිටිනාට ඔබ කැමති නම් මගේ පියාණනි අපි එකිනෙකා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ මාර්ගවල ගෙන යන්න කියලා අපි ආශා කරනවා ආදර දෙවි පියාණනි සමිඳුනි මේ රාත්‍රී කාලයේදී මේ ස්ථානයේ ආවෝ ස්වාමීනි හැම ධර්මයකම මම ඔබට බාර කරනවා එන්ට බැරි වුණා වය බාර කරනවා පියාණනි එන්ට සිත තිබුණත් මගේ දෙවියන් වහන්සේ එන්ට අකමැති නිසා නොඑක් බාධාවන් නිසා තමන් බාධාවක් වී සිටින නිසා මගේ පියාණනි එවැනි ආයවලුන් මම ඔබට බාර කරනවා තාත්තේ තවත් අන්ධකාරයේ විසනව සෙනගට මහතු ආලෝකය ඔබයි මගේ පියාණනි මේ දේශය තුළ තවත් අන්ධකාරයේ ජීවත් වෙන්නව මිනිස්සු මගේ දෙවියන් වහන්සේ ලක්ෂ ගණන් විරියන ගණන් ට්‍රිලියන ගණන් මිනිස්සු ඉන්නවා තාත්තේ මගේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබයි සැබෑ ආලෝකය මගේ පියාණනි ඔබගේ සැබෑ ආලෝකය මගේ පියාණනි මරණ සෙවණේ මිත්‍යාවත් වල සිටිනා වූ ඒ සැනගේ ජීවිතවලට මගේ පියාණනි ඒ ආලෝකයේ බැසයන්ට උනි ගැනීමේ සීනුවගේ දේව පියාණනි ජීවිතවල පවුල් වල නාද වෙන්න ඕනි කියලා මම යාචනා කරන මගේ දෙවියන් වහන්සේ දෙවි පියාණනි මේ වසර අවසානයේ කරන්න අපි ඇවිත් ඉන්නවා නමුත් ඔබ අවසානයේ නෙමෙයි ඔබ ආරම්භය මගේ පියාණනි සියල්ලේම මගේ ආදර දෙවි පියාණනි ස්වාමීනි ඔබ වහන්සේ කැමැති දේ ඔබ කරන්න කැමැති දේ ස්වාමීනි අපගේ ජීවිතවලද ඔබගේ සභාවද ඔබ කරන්න කියලා අපි ඉල්ලනවා අපි එකිනෙක ඔබට බාර වෙනවා කැප කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන් පියාණන් වහන්සේ කරුණාවද පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමද සහභාගීකමද ඔබ සමගද අප සමගද පවතින සේක්වා යන්න සතුටින් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ආදරේ ජේසු පිළිගයි